හොඳයි සාදු 2020 වසරේ 12 වෙනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත කාරුණික පින්වත්නි අපට සම්මාදිට්ඨික වශයෙන් දියුණු කරගන්න විවිධ සම්මාදිට්ඨික අවස්ථා ගණනාවක්ම තියෙනවා. ඒකක් තමයි මුලින්ම එන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. කර්මය කර්ම විපාකයේ පිළිබඳව හොඳ සම්මාදිට්ඨියක් තියනවද නැද්ද කියන කාරණේ. එතනින් ගොඩ නැගුණ නැති වුණොත් ඒ ඵල සම්මාදිට්ඨිය ආදී ඉහළ සම්මාදිට්ඨි ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිසා මූලික සම්මාදිට්ඨිය හරි හැටි තමා තුළ තියෙන්න ඕන. එහෙම නැත්නම් හිත පිරිසිදු වෙන්නේ නැහැ පින්වත්නි. හිත පිරිසිදු වීම සඳහා ඒ මූලික අනුපිළිවෙලින් එන ඒ සම්මාදිට්ඨික ධර්මයන් ගොඩනගෙන්න ඕන. කොහොමද කම්මස්සකතා සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක්ගේ පැවැත්ම? කම්මස්සකතා සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක්ගේ පැවැත්මේ ස්වභාවය තමයි එයා දන්නවා මේ වගේ කර්මයක් කළාම මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා. ඒක හැම මොහොතකම සිහිපත් කරනවා. මේ වගේ කර්මයක් ලැබුණාම මේ වගේ විපාකයක් ලැබෙනවා. මෙන්න මේ වගේ තියෙනවා සම්මාදිට්ඨික 6ක් තියෙනවා. මේ විදිහට සම්මාදිට්ඨික 6ක් තියෙනවා. මේ එකිනෙක හරියට අනුපිළිවෙලින් තමයි තියෙන්නේ. අවසානෙට තමයි 6 වෙනි එකට තමයි තියෙන පින්වත්නි ඵල සම්මාදිට්ඨිය. ඵල සම්මාදිට්ඨිය තියෙන්නේ 6 වෙනි එකට. එහෙමනම් අනිත් සම්මාදිට්ඨිය වැඩිුනේ නැති වුණොත් ඵල සම්මාදිට්ඨිය වැඩේද කියන ප්‍රශ්නාර්ථය කොට නැගුවොත් කියන්න තියෙන උත්තරේ තමයි අනිත් අනුපිළිවෙලෙන් සම්මාදිට්ඨිය වැඩුනේ නැති වුණොත් ඵල සම්මාදිට්ඨිය වැඩෙන්නේ නැත. අඩිතාලමක් බිත්ති බැඳුනේ නැති වුණොත් වහලක් ගැහෙන්නේ නැහැනේ. ඒ නිසා වහලක් පිහිටන්නේ අඩිතාලමක් බිත්ති බැඳුනොත් පමණයි වගේ මේ අනුපිළිවෙලෙන් අනිකුත් සම්මාදිට්ඨි තමා තුළ පූර්ණේ වෙලා නැත්නම් හුදෙක් ඵල සම්මාදිට්ඨියට විතරක් පෙරදරලා වැඩක් වෙන්නේ නැහැ. ඒක හරියට ගෙදරට වෙලා එකම දවසක්වත් දුවන්නේ නැතුව එයා ඔලිම්පික් මේ මීටර් 100 පළවෙනියා වෙන්න හීනමවනවා වගේ වැඩක්. ගෙදරට වෙලා කකුල් දෙක හොල්ලන්නේවත් නැතුව ඉඳලා ඔලිම්පික් මීටර් 100 දිනලා පදක්කම අරගෙන මම අතවනනවා වගේ හීනයන් පවා ගත්තොත් කොහොමද වෙන්නේ? ඒක කවදාවත් වෙන්නේ නැහැ. එනිසා අනුපිළිවෙලින් අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් පුහුණු වෙන කෙනෙකුටමයි පින්වත්නි ඒ ඵල සම්මාදිට්ඨිය ලබන්න පුළුවන්. ඉස්සෙල්ලම බලන්න ඕන මට හරියට තියනවද මම හරියට තේරුම් අරගෙන තියනවද කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඒක ප්‍රායෝගික කරනවද? ඒ මොහොතට ප්‍රායෝගික කරනවද?
දැන් මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන එක ගත්තොත් එහෙම පින්වත්නි අපිට දේශනාමය වශයෙන් ඒක කතා කරනවා නම් දින දවස් සති මාස ගාණක් එක දිගට කතා කරන්න පුළුවන් දිගු කතාවක් ඒක ඇතුලේ තියෙන්නේ. නමුත් සංක්ෂිප්ත වශයෙන් යමක් කිව්වහම දේශනා කළාම තේරුම් ගන්න පුළුවන් හොඳ නුවණක් තියෙන කෙනෙකුට ඒක වටහා ගන්න පුළුවන්. දැන් මේ රටේ ගොඩක් මිනිස්සුන්ට සමහරලාට වෙච්ච දෙයකුත් තමයි මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති හේතුවෙන් වැරදි කර්ම විපාක මිනිස්සු ලබමින් ඉන්නවා. Tamanට දියුණු වෙන්න ඕනකම තියෙනවා. ඒ වුණාට අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා. එතකොට කර්මයේ විපාකයේ හැටියට කොහොමද දෙන්නේ? අන්තවන්ගේ දියුණුව පිරිහෙනවා. අර කර්මයේ විපාකේ නෙන්නේ. කර්මයේ විපාකේ ඉන්නේ. Taman කීර්ති ප්‍රශංසා ලබන්න කැමති වෙනවා කෙනෙක්. අනිත් අයගේ කීර්තිය ප්‍රශංසාව නැති කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? කර්ම විපාකේ ඉන්නේ. Tamanගේ කීර්තිය ප්‍රශංසාව නැතිලා යනවා. ඉතින් ඒ නිසා මේ වශයෙන් අපි කරන හැම දෙයකින්ම නැති වෙනවා. දැන් සමහර උදේ ඉන්න අනුන්ගේ පවුල් අවුල් කරනවා. අනුන්ගේ සමගිය නැති කරනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ පවුල අවුල් වෙනවා. තමන්ගේ සමගිය නැති වෙනවා. ඊළඟට සමහර උදේ අනුන්ගේ සිත් රිදවනවා. විපාකයේ හැටියට මොකද ලැබෙන්නේ? තමන්ගේ සිත් රිදුම් ගන්නවා. අනුන්ට වෛර කරනවා. තමන්ට වෛර කරන අය නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ හැම මොහොතකම තමන් කරන දේ තමන්ට එනවා කියලා දකින්න පුළුවන් අවදියක් තියෙන්න ඕන. මං කුඩාම කාලේ ඒ කියන්නේ අවුරුදු 12ක් 13ක වගේ පොඩි කාලේ මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය මට සසරින් ගෙනල්ලා තිබුණා කියලා මට හිතුණා. මම මේ කතන්දර කියන්නේ පින්නතුන්ට බණපදේ ගන්න. පිටාත්ති මගේ මේ ඇලේ අපි සෙල්ලම් කරනකොට යාළුවෝ ටිකත් එක්ක ඒ දවස්වල පොඩි ආමුදුරු කෙනෙක් පැවිදි වෙලා. මගේ හිටපු අනිත් මේ අණ්ඩපාලේ යාළුවෙක් හිටියා දැනටත් එයාට කියන්නේ අණ්ඩපාලයා කියලා. මේ ඒ අණ්ඩපාලේ යාළුවට හරි ඉරිසියයි මට කට්ටිය හැමෝම මම ලස්සනයි කියනවට. එයාගේ දිහා බලලා කියනවා මූ නම් අණ්ඩපාලයා කියලා. මට කියනවා මෙයා කොල්ල නම් පින්වන්තයි කියලා. එහෙම කියපු ගමන් උට තරහ යනවා. කියපු ගමන් මිනිහා කල්පනා කළා ඔබ ඒ ලස්සන මන් නැති කරන්නම් කියලා හිතලා අපි ඇලේ නානකොට හිතලම මේ මූණ පහුරු ගන්නවා මගේ. තේරුණාද? මේ කැලලම් මෙතන තාම පොඩියට තියෙනවා. මේ කිල තැනලා තියෙනවා. එතනින් මස් කැල්ලක් කැඩිලා යන්න මෙයා කොහොම හරි මූණ මෙහෙම පහුරු ගෑවා. විහිළුවට වගේ පහුරු ගෑවා. අල්ලගත්තා කියන වගේ රත්තාපමුත්තා මං ගාලා මෙයා ඇල්ලුවේ මූණෙන් මෙහෙම කරලා. මට තේරුණා එයා හිතාමතාම මගේ මූණ පහුරු ගෑවා කියලා මට දන්නවා. ඒතකොට මූණේ පොඩි කෑල්ලක් කැඩිලා මස් කෑල්ලක් කැඩිලා එතන මේ ලේ ගැලුවා. ඒ වගේම සිතවිල්ලක් මටත් ආවා. උඹ විහිළුවටනේ මගේ මූණ කැඩුවේ. මමත් උඹේ මූණ කඩන්නම් කියලා සිතවිල්ලක් ආවා. නැහැ කියන්නේ සිතවිල්ලක් ආපු ගමම්ම අර සාංශාරික තව සිතවිල්ලක් ඇවිල්ලා මේකට කිව්වා. ඔහු කරගත්ත දරුණු කර්ම විපාකයක්. ඔහු ඒකේ විපාකය විඳි. උඹ ඒ වගේම කර්මයක් කරගන්න එපා කියලා කිව්වනේ. තේරුණාද? මගේ අර සංසාරික සිතක් මතුවෙලා ඇවිල්ලා කිව්වා ඌ කරගත්ත ඊටාම දරුණු කර්ම විපාකයක් ඌ කැත වෙයි කවදකාරී නුඹ ඒ දේ කරගන්න එපා. අදත් ඒ පුජ්‍යල බස් කන්ඩක්ටර් කෙනෙක් හිතා ගන්න පුළුවන් බස් කන්ඩක්ටර් කෙනෙක්ගේ මූණ කොහමද කියලා. ඉතින් අවුවට පිච්චලා සිගරට් බීලා ගංජා ගාලා ඒ ගන්න දෙයක් නැති මිනිස්සෙක් නේ. ඒක තමයි කර්ම විපාකය. ඒක තමයි ස්වභාවය. එතකොට මගේ සංසාරික සිත ඇවිල්ලා මමත් ඔහුගේ தත්තට වැටෙව්වේ නෑ කර්මෙන් බේරෙව්වා. එහෙමනම් මේ මොකද්ද එතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මගේ? සංසාරයේ ධර්මයේ පුරුදු කිරීම හේතුවෙන් පොඩි කාලෙම වුණත් පොඩියට බණ පොත් කියන කාලෙදී වුණත් ඇවිල්ලා මතක් කළා
නුඹ ඒ කර්මය කරගන්න එපා. ඔහු ඒ කර්මය විපාක කරගනී. ඒ නිසා පින්වත්නි ගොඩාක් දේවල් අපි පැනලා කරන්න ඕනේ. කර්මය හැමදෙහිම වෙලාවට කරයි. අපි මිනිසුන්ගෙන් බලි ගන්න ඕනත් නැහැ, දෙස් තියන්න ඕනත් නැහැ, නිඳා කරන්න අපහාස කරන්න ඕනත් නැහැ, නඩු හබ කියන්න ඕනත් නැහැ, මොකවත් ඕනේ නැහැ. කර්ම විපාකයේ සිද්ධ කරයි. අපිට ඔය නිඳා අපහාස කරන අය වුණත් මේ අනේ හාමුදුරනේ අපි කියමු එයාට එහෙම කරන්න එපා කියමු කියලා කිව්වහම මම කිව්වේ නෑ කියන්න එපා. එහෙමකෝ. මං කැමති නෑ මගේ සතුරන් අපායෙන් එක දවසක්වත් අඩු කරන්නට මං කැමති නෑ. ඒ නිසා ඔවුන්ට ඒක දෙන්න තව දවසක් පොඩ්ඩක් අප්ඩේට් වෙනවා. ඒකට ඉතින් එයාටනේ ඒකේ බලාපොරොත්තු සාර්ථක වෙන්නේ. ඒ නිසා ඒ සැපය ඔවුන්ට විඳින්න මේ දිගටම ඉඩ දෙන්න කියලා. මොකද මේ අපි මොකටද එක එක්කෙනාව දිව්‍ය ලෝකේ යවන්නේ හතුරු. ඒ නිසා හතුරු දිව්‍ය ලෝකේ යවන්න ඕනේ. උන් අපායට මෙයක් දාවි කියලා ඒගොල්ලන්ගේ ආශාදය වින්දනේ ඒගොල්ලන්ට කරගන්න ඉඩ අරින්න ඕන. ඒ නිසා මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන පින්නතුනේ ලොකු අවුල් ගොඩකින් අපිව බේරන දෙයක්. දැන් මේක හරියට තේරුම් ගත්තාම පවුලේ සමගිය ඇති කරගන්න පුළුවන් නේ. දැන් කරනවට කරනවා, එකට එක කරනවා, එයා කර නිසා මං කරනවා. ඒ කියා මේ මොනවද කරන්නේ? ඔව්. අනිත් අය කරන නිසා මම කරනවා. අනිත් අය මෙහෙමයි නිසා මමත් කරනවා. ඒ හැමතැනකින්ම සිද්ධ වෙන්නේ තමනුත් අනිත් අය වගේම කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් කර්මයට කිව්වට හරියන්නේ අරය කරපු නිසායි මමත් කරේ කියලා. කමන්නේ එහෙනම් එයාටත් ඒ විපාකේ දඩේ හම්බ වෙනවා, ඔයාටත් ඒ විපාකේ දඩේ හම්බ වෙනවා. දැන් බූරුව ගන්න තැනකට පොලිසිය පැන්නාම මොකෝ කියන්නේ අරය බූරු කූට්ටම ඇනුව නිසා මං ගැව්වා කියලා. ඈ ඒ නිසා කවුරු ඇනුවත් කවුරු බෙදුවත් ඔක්කොම කර්මය නම් සිද්ධ කරගෙන තියෙන්නේ. කවුරු වුණත් ඒ කර්මය විඳ ගන්න තියෙනවා. ඒ නිසා අපි තවත් කෙනෙකුගේ කර්මයට අනුරූප කර්ම අපි ඇති කරගන්න ඕනේ. අපේ කර්මය අපි හොඳින් සකස ගන්න ඕනේ. ධර්මය අන් අයට බෙදා දුන්නොත් තමන්ගේ ධර්මඥානය වැඩි වෙන්න එක හේතු වෙනවා. ධර්මය අන් අයට පැහැදිලිව කියා දුන්නොත් තමන්ගේ ධර්මඥානය පිවිදෙන්න හේතු වෙනවා පින්වත්නි. ඒ නිසා අපි මේ වගේම ආහාර පාන දන් දුන්නාම ආහාර පාන ලැබෙන, රෙදිපිලි දන් දුන්නාම රෙදිපිලි ස්වභාවයන් ලැබෙන නිසා ධර්මයේ දන් දෙනවා කියලා කියන පින්නතුනේ සියල්ල දන් දීම හා සමානයි. සියල්ලම දෙනවා. මොකද ධර්මයේ තුල මිනිසාට සියල්ල ළඟා කර ගැනීමේ උපදේශය තියෙන නිසා. ධර්ම දානය කියන්නේ සියල්ල දන් දීම. ඒක ආහාර පාන වශයෙන් දීම, ජීවිත දාණය දීම, අබේ දාණය දීම, මේ ඒ වගේම අනිකුත් දියුණුන් සඳහා ඒ අවශ්‍ය කරන දීම් සියල්ල දුන්නා සමානයි. මොකද ධර්මයකින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන නිසා. ඒ නිසා කර්ම විපාකය කම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළිබඳව හොඳ අවබෝධයකින් සහ අවදියකින් කටයුතු කරන්න නිවන් දකිනු ඍසි කැමැති කෙනා. ඒ අවබෝධය තුළ සිටිද්දී තමන්ගේ සිතවිලි පිළිබඳව තමන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මෙතන දෙකක් තියෙනවා. එකක් සාංශාරික ඉඳලා එන අපේ මනස, අනිත් එක අපි මෙලෝ වශයෙන් අපි ලබාගත් කායික ස්වરૂපය, කායික ධර්මතාවය. එකක් මාර පාක්ෂික ධර්ම, අනිත් එක බුදුරජාණන් වහන්සේගේ පාක්ෂික ධර්මය. එහෙම නැත්නම් ඥාන පාක්ෂික ධර්මය, ගුණ ධර්ම සහ අගුණ ධර්ම. එහෙම නැත්නම් කුසල කර්ම නැත්නම් අකුසල කර්ම, නැත්නම් පව් නැත්නම් පින්. මේ සුරාසුර යුද්ධය, හොඳ සහ නරක අතරේ තියෙන ඝෂ්ඨණය මිනිස්සෙක් ළඟ හැම මොහොතකම පවතිනවා. එහෙනම් අපි නැමිලා ඉන්න ඕන, වැඩිලා ඉන්න ඕන, ශක්තිමත් කරගෙන ඉන්න ඕන. කොයි පැත්තද?
අපි ශක්තිමත් කරගෙන තියෙන්න ඕන කුසල පැත්ත. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ තාල වර්ගයේ ගසක් කොයි පැත්තටද නැමිලා තියෙන්නේ? බස්නාහිරටද, නැගෙනහිරටද, උතුරටද, දකුණටද? මුලින් කැඩෙනකොට ඒ ගහ වැටෙන්නේ ඒ පැත්තටමයි. ඔබ ජීවත් වෙද්දී කුසලයටද අකුසලයටද කොහාටද නැමිලා ඉන්නේ? එතකොට මොකටම තමයි වෙන්නේ? පිනේ විතරද ආශාදයක් තියෙන්නේ? නෑ පින්නදනේ. පව් වලත් තියෙන ආශාදයක්. පවේ ආශාදයක් තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු පව් කරන්නේ. වෛරය, ක්‍රෝධය තුලත් ආශාදයක් තියෙනවා. ඒ නිසා තමයි මේ වෛරය, ක්‍රෝධය කරන්නේ. සිගරට් එකක් බොන එකෙත් ආශාදයක් තියෙනවා. ඒ නිසානේ මිනිස්සු සිගරට් බොන්නේ. අරක්කු බොන එකෙත් අමාරුවෙන් මේ මිනිස්සයා බිව්වට මොකද්ද ආශාදයක් තියෙනවා. අරක්කු බොන මිනිස්සු අපි දැකලා තියෙනවා හරි අමාරුවෙන් නිකන් ගිනි කුලියක් ගිල්ලා වගේ බොහොම අමාරුවෙන් නායෙන් පිට කරලා තායේවා ඒක මකා ගන්න කාලා මේ ඇඟ වෙවුලලා ගිහිල්ලා කට වෙවුලලා ගිහිල්ලා හතර වටේට කෙල ගහලා නේද නෙකුත් දේවල් කරනවා අපි දැකලා තියෙනවා මේ කදිප්පු ටිකක් අරක්කු ටිකක් බොන මිනිස්සු. ඒව බීලා හරි අමාරුවෙන් කට හදාගන්න තාම මොන හරි කටේ දාගෙන අමාරුවෙන් ඒ දේ කළත් ඒකෙත් ආශාදයක් තියෙනවා. ඒ වගේ පවෙත් ආශාදයක් තියෙනවා. ඒ වගේම රස බීමක් බිව්වාමත් ආශාදයක් තියෙනවා. අර වගේ විසක් බිව්වාමත් ආශාදයක් තියෙනවා. එතකොට මොකද්ද මේ ඇබ්බැහි වෙන ආශාදය කියන එක තමයි අපි සලකන්න ඕන. මිනිස්යාගේ යම් යම් මානසික රටාවන් වලට හුරු වීමක් තමයි තියෙන්නේ. ඒ රටාව තුළින් මේ මිනිස්යා ආස්වාදයයි කියලා හිතන දේ ආස්වාදය කරගන්නවා. ඒ නිසා හරි දේ තෝරගෙන හරි ආස්වාදනීය ගුණයක හිත අලවන්න පුරුදු කරන්න අපි පුරුදු වෙන්න ඕන. පොඩි කාලේ ඉඳලා අර කුසලට දහමට නැඹුරු කරලා ඒ කුසලමය ආස්වාදය පුරුදු කරොත් ඒ ළමයි ඒ දරුවෝ ඒ කුසල් ධර්ම කරනවා. පවට ආස්වාදය ඇති කරොත් එහෙම පොඩි කාලේ ඒගොල්ලෝ පව් ධර්ම කරනවා. ඒ නිසා හොඳ කුසල් ආස්වාදයක් Taman ලබන්න පුරුදු වෙලා තියෙන්න ඕන. පිනක් කරලා පිනේ ආස්වාදය ලබන්න අපි පුරුදු වෙලා තියෙන්න ඕන. අන්න එවිට තමයි පින්නතුනේ පින කියන එකේදී අදහස් වෙන්නේ මේ පුණ්‍ය කර්මවල තියෙනවා පින්නතුනේ අවබෝධයෙන් සහ අනවබෝධයෙන් කරන පිරිසුදු පුණ්‍ය කර්ම සහ අපිරිසුදු පුණ්‍ය කර්ම කියලා තව කොටස් දෙකක් බෙදෙනවා. සමහර අය පින් කරනවා. ඒක අපිරිසුදුයි සමහරලාට ඒ පින. සමහර අය පින් කරනවා ඒක පොඩි දෙයක් වුණත් ඒක හරි පිරිසුදු බවක් තියෙනවා. පින්නතුන් ඒක දන්නවනේ. පින් පුණ්‍ය ධර්මයක් කරද්දී ඒක ඇතුලේ ලෝභ, ද්වේෂ, මෝහ කැටි වුණොත් ඒක අපිරිසුදු වෙනවා. ඒ පුණ්‍ය ධර්මයක් කරද්දී ඒක ඇතුලේ ලෝභ, දේශ, මෝහ නැති වුණොත් අන්න හරි ඒක මහත්ඵල මහානිසංස වෙනවා. එනිසා අර පිනක් දන් දෙන මහා අතහැරීමකින් අන්නකාගේම යහපත පිණිස කියන කල්පනාවෙන් කටයුතු කරන විට තමන්ට මහත්ඵල මහානිසංස වෙනවා. මේවා සිද්ධ වෙන්නේ ද්‍රව්‍යමය අනුව නොවේයි තමන්ගේ අවබෝධය අනුව. ඒක පෙන්නලා දීලා තියෙනවනේ කර්මයේ තියෙන විෂමතාව පහ පුදුමයි. බුදුහාමුදුරුවෝ විමසනවා සරියුත් හාමුදුරුවන්ට බුදුහාමුදුරු දානයක් බෙදුවොත්ද සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දානයක් බෙදුවොත්ද වැඩියෙන් කුසල්. කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් හාමුදුරුවන්ට බෙදද්දිද එහෙම නැත්නම් සරියුත් හාමුදුරුවෝ විසින් බුදුරජාණන් වහන්සේට දානයක් බෙදද්දිද කාටද වැඩි කුසල් ලැබෙන්නේ කියලා. දැන් අපිට හිතන්නේ බුදුහාමුදුරුවෝ ගුණයෙන් වැඩි හින්දා සරියුත් හාමුදුරන්ට ලොකු පිනක් ඇති වෙයි කියලා. ඒක එහෙම නෙමෙයිලු. වැඩියෙන්ම කර්මය හා විපාකය හා ගුණයේ තියෙන తত্ত্বය හොඳින් අවබෝධ කරගෙන ඉන්න බුදුරජාණන් වහන්සේට තමයි වැඩිම ඒ කුසලයේ පින රැස් වෙන විදියට
දානයක් බෙදන්න පුළුවන්කම තියෙන්නේ සරියුත් හාමුදුරනේ. දැන් ඉතින් පටලවා ගන්න එපා රහතුන් කුසල් කරනවද පින් කරනවද අරකද මේකද කියලා. මේ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. ඒගොල්ලන්ට පින් කරන්න බැරි ඒ කුසල් කරනවා. අරවා මේවයි අපි අහලා තියෙනවා. අමුදුර එතකොට ඔය ගැලපෙනවද කියලා. මේ උදාහරණයක් දක්වන්නේ යමක තියෙන අවබෝධයේ තරමට තමයි යමක කුසල් රැස්වීමේ ප්‍රවණතාවයේ තියෙන අපි පවත්තන සිතවිලි දහමේ අනුව හොඳයි. නිසා මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කම්මවිසී අචින්ත්‍ය ධර්මයක්නේ. ඒකේ ප්‍රභේදන මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක මිනිස්යාගේ මිනිස්යාට මිනිස්යා ඒකේ තවර ගන්න සිතවිලි ස්වરૂප රටාවන් අනුව ඒක ඒ විදියට හැඩ ගැස්සෙනවා පින්නත් නේ. ඒක ඒ විදියට හැඩ ගැස්සෙනවා. ඊට පස්සේ අපිට තියෙනවද විපස්සනා සම්මාදිට්ඨිය. සමහරවදී විදර්ශනා කරනවා කියලා කිව්වම දන්නෙත් නැහැ මොනවද විදර්ශනා කරන්නේ කොහොමද විදර්ශනා කරන්නේ කියලා. ඇයි අපි විදර්ශනා කරන්නේ කියලා හිතනවා සමහරලාට. පින්නත් දැන් වාහනේ කැඩුනොත් මග මොකද කරන්න වෙන්නේ? විදර්ශනා කරන්න වෙනවා. මේක හදාගන්නේ කොහොමද? මේක ගෙනියන්නේ කොහොමද? මේක පණ ගන්නව ගන්නේ කොහොමද? වාහනේ වැටුනොත් වලකට කානුවකට මොකද කරන්න වෙන්නේ? විදර්ශනා කරන්න වෙනවා. කාට දඬ ගහන්නේ? කවුරු ලවාද මේක ගන්නෙ? මේක ගෙදරින් ගෙන්න ගන්නවද? නැත්නම් අසල්වාසී මිනිස්සෙක්ගෙන් උදව්වක් ගන්නවද? නැත්නම් ගරාජ් එකකට කෝල් එකක් දෙනවද? රක්ෂණයට කතා කරනවද මොනවද කියලා එයා විදර්ශනා කරනවා. එතකොට තමන් යම්කිසි අමාරුවක වැටිලා ඉන්නේ කියලා සමහර උදවිය දන්නේ නැහැ. දැන් ඔය ඇත්ත තේරුම් අරගෙන තියෙනවා තමන් කොහේ හරි වලක වැටලා ඉන්නේ කියලා. අනේ නේ ආවේ මොකක් වලක් නැහැ අපි ඔය ලස්සනට ඉන්නේ. අපි කිසිම වලක වැටලා නැහැ අමාරුවක වැටලා නැහැ මේ ඉන්නේ අගේට ඉන්නේ මේක තමයි මනස මේ තමයි මනුස්ස ස්වභාවය. මනුස්සයාගේ ස්වභාවයට අනුව අපි මේ ජීවත් වෙනවා. මටත් හිතුණා ඒ කාලේ. හරි පීඩාකාරී මේ දුක් විඳින මනසක් තිබුණා. ඒ තියෙන කාලේ මං හිතුවා මේ මනුස්ස ස්වභාවය මේක තමයි හැටි කියලා. හැබැයි ඒක එහෙමයි කියලා හැටි කියලා හිතාගෙන ඉද්දි මට ඉතින් කල්යාණ මිත්‍රයෝ තව හම්බ වෙනකොට මට තේරුණා ඒක නෙමෙයි හැටි නෙමෙයි මේක වෙනස් කරගන්න පුළුවන්. මේ හැටි නෙමෙයි. දැන් මේ රට ගැනත් මං එහෙම හිතුවනේ. හැමදාම යුද්ධ හැමදාම මැරෙනවා. මේ යුද්ධ ඉවර වෙනකම් මැරුණානේ. ඒතකොට මං කල්පනා කරා මේක තමයි රටක් කියන්නේ. බෝම්බ පුපුරනවා, මරා ගන්නවා, ගා ගන්නවා, වෙඩි තියා ගන්නවා. මේක තමයි රට. මේක මැද ජීවත් වීම තමයි ජීවත් වෙනවා කියන්නේ. මේක තමයි රටක් කියන්නේ. ඒ නිසා මිනිස්සුන්ට මේ දුක්ඛතාවය පුරුදු වීම නිසා මිනිස්සුන්ට වැටහීමක් ඇති වෙලා තියෙනවා. මේක තමයි ස්වභාවය කියලා. හැබැයි ඇත්තෙන්ම ඒක නෙමේ ස්වභාවය. ඊට වඩා උතුම් නිවි සැනසුණු තත්වයක් තියෙනවා. එහෙනම් තේරුම් ගන්න තමන් වලක වැටිලා තියෙන්නේ. තමන්ගේ එන්ජිම නතර වෙලා තියෙන්නේ. තමන්ට යම්කිසි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ සියුම් උවද විශාල උවද මේ ප්‍රශ්නේ විසඳගෙන යන්න ඕන. සමහර අයගේ තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පොඩි ප්‍රශ්නේ වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් හා සමාන බලපෑමක් ඇති කරනවා. තමන්ගේ වාහනේ බැටරියේ පණ නැතිවීම වෙන්න පුළුවන්. නමුත් මුළු වාහනේම අක්‍රිය කරනවනේ ඒකෙන්. එතකොට රෝද හතර කරගෙන්නෙත් නැහැ, එන්ජිම කරගෙන්නෙත් නැහැ, ගමන යන්න බෑ. හැබැයි ඇහුවොත් කියයි මට ලොකු ප්‍රශ්නයක් නැහැ. මගේ වාහනේ අනිත් ඔක්කොම හොඳට තියෙන චූටි ප්‍රශ්නයක් තියෙන්නේ බැටරියේ. ප්‍රශ්නයක් තියෙන්නේ කියලා කියනවා. නමුත් බැටරියේ ප්‍රශ්නේ පොඩිද එතකොට? නෑ, එතනින් ඇති කරන විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ වගේ තමන්ගේ කුඩා ගැටලු සමහර වෙලාවට සමස්තයට ප්‍රශ්නයක් ඇති කරනවා.
ඒ නිසා කිසි වෙලාවක හිතන්න එපා තමන්ගේ කුඩා ප්‍රශ්නය කුඩා කියලා හිතන්න එපා. ඒක විශාල ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ කුඩා කියලා හිතන්න එපා. එය විශාල ප්‍රශ්නයක් ඇති කිරීමට බොහෝ වෙලාවට ඉඩ තියෙන නිසා ඒ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරන්නට ඕන, විදර්ශනා කරන්න ඕන. ඇයි මේ විදර්ශනා විපස්සනා සම්මාදිට්ඨිය අපිට ලබා දීලා තියෙන්නේ? යම් යම් කරුණු කියලා දීලා අපි දැනගෙන තියෙනවා. කියලා දීලා දැනගත්ත දේවල් පින්නතුනි විශ්වාසයන් බවට පරිවර්තනය වෙනවා. ඒ විශ්වාසයන් හැම විටම පවතින්නේ කුතුහලයත් එක්ක. තේරුණාද? විශ්වාසය පවතින්නේ හැමතිස්සෙම විචිකිච්ඡාවත් එක්ක. දැන් මේ සමාජයේ ඔක්කොම තියෙන විශ්වාසනේ. දැන් ස්වාමි භාර්යාව අතර තියෙන විශ්වාසය. විශ්වාසය කියන එක තිබුණට නිකන් විචිකිච්ඡාවක් එක්ක ඕක නිකන් පැටලිලා නැද්ද? පැටලලා තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ පිළිබඳව තියෙන විශ්වාසය. විශ්වාසය සැකයත් එක්ක නැද්ද? එතකොට අර යම් තරමක හරි ප්‍රත්‍යක්ෂතාවයක් තිබුණොත් අර ඒ පිළිබඳව ශක්තිමත් බවක් පිහිටනවා. එහෙම නැත්නම් විශ්වාසයක් තියෙන හැම මොහොතකම මොකද වෙන්නේ? සැකය කියන එක පවතිනවා. ඒ සැකය කියන එක පවතින එක නැති කරගන්නට තමයි විපස්සනා මාර්ගයෙන් විදර්ශනා මාර්ගයෙන් යමක් තතු ලෙස අවබෝධ කර ගැනීමට දරන උත්සාහය තමා ළඟ තියෙන්න ඕන. මම මේක විදර්ශනා කරලා තේරුම් ගන්නවා. දැන් අපේ පින්නතුන් දන්නෝ නිවන ගැන. මාර්ගඵල ගැන දන්නවා. ඒ කියලා දුන්න විදියට අපේ අය විශ්වාස කරනවා. හැබැයි විශ්වාස කළාට ලැබිලා නැහැ. ඒ නිසා විශ්වාසයේ සමග තියෙන විචිකිච්ඡාව. සමහර මිනිසුන් දිව්‍ය ලෝක, ස්වර්ග ලෝක විශ්වාස කරනවා. ඒත් මේ මිනිසුන්ට ඒගොල්ලන්ගේ ආගමෙන් කියලා දෙන විද්දේ විතරයි මේ මිනිස්සු දන්නේ. හැබැයි ඒක සැකයත් එක්ක මුසු වෙලයි පවතින්නේ. සැකයත් එක්ක මුසු වෙලයි පවතින්නේ. ඒ නිසා මේ මිනිස්සු අර විශ්වාසයත් එක්ක දැඩි සැකයකුත් තියෙනවා. ඒ සැකේ නැති වෙනකම්ම යදිනවා, හූල්ලනවා, කටයුතු කරනවා. ඒ වුණාට ඒක එහෙම නැති වෙන්නේ නැහැ. දැන් සමහර අයත් කියන තුරුණුවන් විශ්වාස කරන්න කියලා. ඒ ධර්මයේ දන්නේ නැති අය කියන කතාව. තුරුණුවන් විශ්වාස කරන්න එපා. තුරුණුවන් ප්‍රත්‍යක්ෂ කරන්න. තේරුණා නේද? ඊළඟට හාමුදුරන්ට මඩ පාරක් ගහයිද දන්නේ ඔන්න තුරුණුවන් විශ්වාස කරන්න එපා. ඒගොල්ලෝ මේ යකා මූ තියන්න වටින්නේ නැහැ, මූ කන්න ඕන කියලා. ඉතින් හරි මිනිස්සු ඉන්නේ අපේ සමහර හාමුදුරුවෝ කියලා අපේ පරණ මිනිස්සු කියන කතාව අම්ම එක කන්න එපා කියලා කියනවා. මොකද මේ කන්නම ජීවත් වෙන මිනිස්සුනේ ඒකයි. මේ ප්‍රත්‍යක්ෂ කරන්න. මේක තමයි උපාලියට බුදුහාමුදුරුවෝ දේශනා කරේ ගෘහපතිය. ඉක්මනින්ම මේ පැහැදෙලන්න හැදෙනකොට මං තුරුණුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් ලෙස පිළිගන්න කියලා කියනකොට කිව්වා කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. විශ්වාස කරන්න යන්න එපා. ඔබටම ප්‍රත්‍යක්ෂ වුණොත් විතරක් ඔබ තුරුණුවන් සරණ යන්න. ඒ මේ දැකුමෙන් මේ සිතුවිල්ලෙන් සරණ යන්න එපා. එහෙම ගියාම ආයි ටික දවසක අනිත් පැත්තට හැරෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අප දේශනා කරන ධර්මයේ පිළිබඳවත් විශ්වාස කරන්න යන්න එපා. හොඳ අවදීන් බලාගෙන ඉන්න, හොඳට ශ්‍රවණය කරන්න ටිකක්. ඊට පස්සේ ඔබට විශ්වාසයට වඩා ප්‍රත්‍යක්ෂතාවයක් මුල් කරගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එවනම් අපිට මේ විදර්ශනාව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. විපස්සනාවෙන් ලබා ගන්නා වූ ප්‍රතිඵල රැස් කරගෙන යන කෙනෙක් බවට තමන්පත් වෙන්න ඕන. අන්න ඒක විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මේක සරල වශයෙන් අපි පැහැදිලි කරන්න ඕනම් පොතේ මීට වඩා වෙනස් සම්දමකට තව ගොඩාක් පැහැදිලි කිරීම් තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහට එනකොට චතුසත්‍යක සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මාදිට්ඨියක් ඇති වෙන්න ඕන.
හැබැයි මේ දෙකම ඇති වෙන්නේ මේ තුන්වෙනි එක ඇති වෙන්නේ පහළ දෙකම සම්පූර්ණ වුණොත් විතරයි. කම්මස්සගතා සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක් ඇත්තටම හොඳ විදර්ශනාවකින් ඉන්නවනේ. මේවා හොඳද මේවා නරකද මේවා පවුද මේවා පින්ද කියලා අනුන් ගැන නෙමෙයි තමන් ගැන. නැත්නම් අනුන් ගැනදී හොද ඉන්නවනේ. තමන් ගැන ඉන්නේ. තමන් ගැන බල ඉන්නේ. අන්න එයාටම විපස්සනා සම්මාදිට්ඨියකින් ඉන්න කෙනෙකුටම විතරයි පින්නතුනේ චතුසත්‍යක සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කිව්වට එතනින් එහාට ගොඩාක් ගමනක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ සම්මාදිට්ඨික වලින් තුන්වෙනි එක. චතුරාර්ය සත්‍ය නිවන් දකින්න බෑ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ නිවන් මඟ පූර්ණේ කරගෙන යන කෙනෙකුට එක් සම්දිස්ථානයක් විතරයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය මේ අවබෝධ කරගන්නට මේ උපසල ධර්ම හේතු ආසනා වේවා ගොම සාදු සාදු කිය ඉන්නවා. තේරෙනවනේ? මේ ගමනට උපකාරක ධර්මයක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තයි කියලා ඉතින් වැඩක් නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම වැඩක් තියෙනවයි කියලා හිතාගත්ත මිනිස්සු ඒ අගක් මුලක් ධර්මයේ දන්නේ නැති බව ඒකෙන්ම පැහැදිලි වෙනවා. ප්‍රත්‍යක්ෂ කොට දන්නේ නැහැ. සම්ප්‍රදායික පොතේ තියෙන දේවල් ටික අර ගිරව් වගේ පාඩම් කරලා ඔළුවේ මතක තියාගෙන කියෝ ඉන්න පිරිසක් ඉන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය කියන ධර්මය එක්තරා සම්දිස්ථානයක් විතරයි. ඒක අවශ්‍යයි. ඒක ඇති වෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය පූර්ණේ කරගෙන එන කෙනාට මේ චතුසත්‍යක සම්මාදිට්ඨිය එන්නේ. ජීවිතේ එයා තමයි අඳුනගන්නේ මොකද්ද ගැටලුව? කොහොමද ගැටලුව හැදෙන්නේ? මොකද්ද ගැටලුවේ විසඳුම? මොකද්ද ගැටලුවෙන් විසඳුමෙන් ලබන්නා වූ නිරෝධය ප්‍රතිඵලය? මම තේරුම් කරගන්නවා. මේ දුක හැදෙන හැටි මේ දුකෙන් ගැලවෙන විදිය. ඒ නිසා අපි මුලිනුත් කතා කළා අපි යම් දුකක ඉන්නවද? දුකක කියලා කියන්නේ හිර වෙච්ච තැනක, බැඳිච්ච තැනක, අවබෝධ නොවූ තැනක, කුතුහලය ඇති තැනක, මරණ බිය ඇති තැනක, අපා බිය ඇති තැනක, කර්ම ඵල බිය ඇති තැනක මේ අනේක විද ගැටලු සමූහයකට තමයි දුක කියන්නේ. කුමන හෝ ස්වરૂපයක් ගන්න පුළුවන් ඒක. මේ ගැටලු අතරින් දහස් ගානක් ඔය විදියට ප්‍රභේදන කරන්න පුළුවන්. ඒ ගැටලු අතරින් කුමන හෝ ගැටලුවක තමා පෙළෙනවද දුකක ඉන්නවද? තමන් බලන්න ඕන තමන්ගේ ගැඹුරම තමන්ගේ හදපත්ල මේ වගේ දෙයකින් පෙළෙනවද? එහෙම දුක වලින් පෙළෙනවද? දැන් මේ විදර්ශනා සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක්ම තමයි මේ සොයාගන්නේ. ඒ මාර්ගයෙන්ම තමයි මා සොයාගත්ත යුත්තේ මේක විදර්ශනාවෙන්මයි සොයාගත යුත්තේ කියලා කල්පනා කළා. විදර්ශනා කරලා මේ දුක හොය ගන්නවා, මේ දුකේ විසඳුම හොයනවා. ඉතින් බිනවතේ සමහර මිනිස්සු එක එක ස්වરૂප චරිත තියෙන මිනිස්සු ඇවිල්ලා තියෙනවා. එතකොට ගුණාංග තියෙන මිනිස්සු ඇවිල්ලා තියෙනවා. විවිධ මිනිස්සු ආශ්‍රය නිශ්‍රය කරද්දිත් අපි විදර්ශනා කරලා බලන්න ඕන. මේ විදර්ශනා කරලා බැලුවාම ඒ අය ළඟත් දකින්නේ කුමන හරි හේතු තමයි මේ හැම ක්‍රියාවලියකට හැම සිද්ධියකටම හේතු තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? කරුණාවෙන් දයාවෙන් කටයුතු
කෙනා ළඟ තියෙන්නේත් ඒක තියෙන්නේ හේතු. එතකොට අකරුණාවෙන් අනාදරයෙන් කටයුතු කරන කෙනාගේ ළඟ තියෙන්නේත් හේතු තියෙන්නේ. හේතු නැත්තේ නෑ. ඒ හේතු නිසා තමයි මේ දේවල් කරන්නේ. සියල්ලම හේතු. හේතුඵල සමූහයක් තියෙනවා. හේතු නිවැරදි කළොත් ඵලය නිවැරදි වෙනවා. හේතුව වැරදි වුණොත් ඵලයත් වැරදි වෙනවා. එහෙමනම් අපි චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයත් එක්තරා සම්දිස්ථානයක් එක ස්ථානයක් පූර්ණේ කරනවා මේ නිවන් මාර්ගදී. මෙතනින් සියල්ල සම්පූර්ණ වෙනවයි කියන අදහසක් ආගේ අර ළඟ තිබුණා නම් ඒක වැරදි. මෙතන විදර්ශනාත්මකව හරි මැප් එකක් ප්ලෑන් එකක් ඇඳ ගැනීමේ අවස්ථාවක් වගේ. හරියට ලිපිනය ඇඩ්‍රස් සකසගත්තා වගේ කියලා තමයි මම දකින්නේ. තාම ගමන නැහැ. තාම ගමන පූර්ණේ නැහැ. හැබැයි ගමන පූර්ණේ තමයි. කම්මස්සගතා සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි කියන්නේ ගමනේම කොටස් තමයි. නමුත් ඒ ගමනට අවශ්‍ය කරන මූලික gedara ඉඳගෙනම රෙදි ටික ලෑස්ති කරගන්න එක. ඒකට වෙන්නේ. ඒකත් ගමනේම කොටසක් තමයි. නමුත් තාම ගමනේ නැහැ කියන එකයි මම මේ මතක් කරේ. තාම එළියට බහලා යන්න ඕනේ ඊළඟට. අන්න පින්වත්නි ඉස්සරහට යනකොට හැමින් සැරේ දැන් සියල්ල අවබෝධ කරගෙන ලිපිනේ හරියට අරගෙන රෙදි පිළි ටික හරියට සකසගෙන අවශ්‍ය කරන ආම්පන්න ටික ලෑස්ති කරගෙන හොඳට වාහනේට තෙල් මේ ගහගෙන ඔය සූදානම් වීමත් මේ ගමනේම කොටස්නේ. ඒ කොටස් ටික හරියට සම්පූර්ණ කරගෙන ඉස්සරහට යනකොට අපිට ඇති වෙන්න ඕන පින්වතුනි මේ කන්දාන සම්මාදිට්ඨිය. මොකද්ද මේ කන්දාන සම්මාදිට්ඨිය කියන්නේ? මේක ලොකු විග්‍රහයකින් පටන් ගන්න නැතුව පොඩි දන්න තැනකින් විග්‍රහයකින් පටන් ගත්තොත් ඒ තමයි පංච උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධා මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව Tamanට සම්මාදිට්ඨියක් තියනවද නැද්ද? මේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ කියලා. දන්නේ නැද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ කියලා දන්නේ නැද්ද? ඒ මිනිස්යාගේ ඔළුවේ පහළ වෙන්නා වූ යම් යම් ඒ මිනිස්යම දරාගත් සංඥාවල්. අපි කවුරු හරි පාරේ අඬ අඬ යනවා දකිනවා. එහෙම නැත්නම් hina වෙවි යනවා දකිනවා. අපි ඔතන එලිපත්තේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. එක මිනිස්සෙක් hina වෙවි යනවා දැක්කා. අපි අනිත් එක්කෙනා අඬ අඬ යනවා දැක්කා. මම හැමෝගෙම අහනවා ඉස්සෙල්ලා මිනිස්සු අඬ අඬ ගියේ ඇයි? මෙන්න මේ ඉන්න හැමෝම එක එක උත්තර දෙනවා. මිනිස්සු ගහලත් දන්නේ නැහැ. බැනලත් දන්නෙත් නැහැ. එහෙම නැත්තම් පවුල කෙනෙක් නැති වෙලාද දන්නෙත් නැහැ. තව කෙනෙක් කියනවා නෑ ඒ අඬපු විදියට නම් සතුටට අඬ ගියා වගේ පේන්නේ කියලාත් කියන්න පුළුවන්කම තියෙනවා. දැන් මොකද්ද? මේ තමයි අපේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. hina වෙවි ගිය මිනිස්සු ඇයි ඒ hina වෙවි ගියේ? මෙම සුහාම එක කෙනෙක් එක උත්තර දෙනවා. ඉතින් මෙන්න මේ විදිය තමයි මේ ස්වභාවය අපේ ඔළුවේ තියෙන දේ තමයි අපි දකින්නේ. අපේ උපාදානස්කන්ධයේ තියෙන දේ තමයි අපි දකින්නේ.
ඇත්තටම අපි කිහිල්ල විමසලා බැලුවාම අපි හිතුවට වඩා වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. hina වෙච්ච කෙනා ළඟ තියෙන්නේ අඬ අඬ ගියපු එක්කෙනා ගැන තියෙන්නේ සමහරලාට අඬ අඬ ගියපු එක්කෙනා ළඟ සතුටක් තියෙන්නත් ඉඩ තියෙනවා. hina වෙවි කියපු මිනිස්සයා ළඟ දුකක් තියෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපේ මේ මිනිස්සුන්ගේ ස්වરૂපයත් වෙනස් නේ. සමහර අය මේ දුක වැඩි වුණාම hina වෙනවා. එහෙමත් අය ඉන්නවා. ලොකු දුකක් තියාගත්තම hina වෙන්න පොඩි දෙයකටත් hina වෙනවා. ඒක මනෝවිද්‍යාත්මකවත් ඒක එහෙම තමයි. පොඩි දෙයකටත් චූටි දෙයකටත් බග බග ගාලා hina වෙන අයගේ ඇතුලේ සංගවගත්ත ලොකු දුකක් තියෙනවලු. අපි තේරුම් කරගන්නට ඕන අපිට ගැටලු උපදවන එකම සාධක එකම સિદ્ધාන්තය තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේවා හැබැයි වෙන වෙනම තියෙන ඒවා නෙමෙයි. හැබැයි වෙන වෙනම අපිට මේක අඳුන ගන්න පුළුවන්. හැබැයි එකට පවතින දෙයක්. එකට හටගෙන එකට පැවතිලා එකට නැති වෙන දෙයක් තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක වෙනම හටගෙන වෙනම පැවතිලා වෙනම ඇති වෙන දෙයක් නෙමෙයි පින්වත්නි. එකට හටගෙන එකට පැවතිලා එකට නැති වෙනවා. දැන් අපිට මේ පින්වත්නි පුළුවන් ද මේ රූපයෙන් තොරව සංඥා සංකාර විඥාන කියන එකක් හදන්න? බෑ. වේදනාවෙන් තොරව අනිත් දේවල් හදන්න? බෑ. සංඥාවෙන් තොරව අනිත් හතර පවත්වන්න බෑ පින්වත්නි. එකක් හටගත්තොත් සියල්ල හට ගන්නා, එකක් ක්‍රියා විරහිත වුණොත් සියල්ල ක්‍රියා විරහිත වෙන එකක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ නිසා අපිට එකක් නිරෝධ කරගන්න පුළුවන් නම් පහම නිරෝධ කරගන්න පුළුවන්. අපි සංඥා නිරෝධයකට ආවොත් ඔක්කොම ටික ලැබෙනවා. අපි රූප නිරෝධයකට ආවොත් ඔක්කොම ටික ලැබෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරන පින්වත්නි මේ වේදනාව නිරෝධ කරගත්තොත් ත්‍රිවේදනාව යමෙක් ඉක්ම වුවොත් ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. මොකද්ද ත්‍රිවේදනාව කියන්නේ? සුඛ දුක්ඛ උපේක්ෂා. ත්‍රිවේදනාව ඉක්මවනවා. මොකක්ද ඉක්මවනවා කියන්නේ? තමන් ඥාණයෙන් තමන් සිතෙන් මේ ත්‍රිවේදනාවන් වලට සම්බන්ධ වෙන්නේ නැති මායමකට ගමන් කරනවා. වචනෙන් අපිට එහෙම තමයි කතා කරන්න වෙන්නේ. ඊට වඩා ඔබෙන් දෙයක් හිතලා ගන්න පුළුවන් කෙනාට ගන්න අවස්ථාව තියෙනවා. මොකද වචනය සෑම විටම වේදනාත්මකයි. වේදනාත්මක නැති වචනයක් තියෙනවද? නෑ. වචනේ සෑම විටම සංඥාගතයි. සංඥාගත නැති වචනයක් නෑ. ඒකයි අපි හැමදාම කියන්නේ පින්නතුන්ට අපිට වාචිකව කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ යම්කිසි සීමාන්තරික ස්වභාවයකට විතරයි. එතනින් එහාට අපිට මේ වචන වලින් කතා කරන්න බෑ. මේ වචන මහා පට්ටපල් බොරු. වචන කියන්නේ පින්නතුනේ ආර්ය ධර්මයේ වචනයෙන් කතා කර හැකි සීමාව කියන්නේ මොන්ටිසෝරිය. ආර්ය ධර්මයේ එනම් මහා වාචික පඬිතුයෝ ටික ඔක්කොම ඉන්නේ මොන්ටිසෝරියේ. ත්‍රිපිටක ධාරීන් ඔක්කොම ටික ඉන්නේ මොන්ටිසෝරියේ. වචනයෙන් කතා කළ හැකි සීමාව කියලා කියන්නේ ආර්ය ධර්මයේ ලදරු පාසල. එහෙනම් මහා ධර්ම කතිකයෝ ටික ඔය ලියන මතක තියාගන්න ලොකු හැඩ වලින් පඬිත වාක්‍ය වලින් බණ කතා කරන සාකච්ඡා කරන ඔක්කොම ටික ඉන්නේ මොන්ටිසෝරියේ. වචනෙන් එහා තමයි ආර්ය ධර්මයේ ආරම්භය සිද්ධ වෙන්නේ, ගමන ඇතුල් වීම සිද්ධ වෙන්නේ. ලෝකෝත්තර ඇතුල් වීම පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ ලෝකෝත්තර ඇතුල් වීමේ ගේට්ටුව ළඟට යනකම් මේ මෙතෙක් වෙලා කතා කරපු ඒ ටිකක් උපකාරකයි.
එහෙම නැත්නම් එතෙන්ට යන්නත් බෑනේ. ඒ ගේට්ටුව ළඟට යන්නත් ලොකු ප්‍රයත්නයක් එළියේ ඉඳගෙන කරන්න පුළුවන් විශාල වැඩ කොටසක් තියෙනවා. එවන යමෙක් ත්‍රිවේදනාව ඉක්මවනෝද ඔහු මුළු බුදු සාසනයම දැනගත්තා. මේ ධර්ම කාරණේ හරිම ගැඹුරුයි පින්වත්නි. හරිම ගැඹුරක් තියෙන කාරණයක් ඒක. හරිම ගැඹුරක් තියෙන කාරණයක්. මෙන්න මේ කරුණ වලින් තමයි පින්වත්නි මාව පිබිදෙව්වේ. මේ වගේ කරුණක් ලැබුණාම මම ඔය කියවගෙන යන්නේ අනිත් අය වගේ ඕවා බන කියන්න මට්ටමට තීද්දි මම ඔය කරුණ අරගෙන ඕක මං කොළ කෑල්ලක ලියාගෙන වතුර නාන්න ගියත් මිදුලාතු ගෑවත් මොනවා කරත් කුදුමහත් කටයුතු පන්සලක තියෙන දේවල් තියෙනවා පඩික්කම් හොදන එකේ ඉඳලා වැසිකිලි හොදන එකේ ඉඳලා මේ හැම දෙයක්ම අපි කරන්න ඕන. සමහරලාට මේ යෝගීන්ගේ මේ ගිහියන්ගේ වැසිකිලිත් අපි හොදලා දාන්න ඕන. අපි හොඳට ඒ පුරුදු තියනවා. මේ බෙටි ගහලා ගිහිල්ලා වෝෂ් කරන්න නැතුව ගිහපුවා අපි හොදලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒවෙන් අපි ජීවිතේ හොඳට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. මිනිස්සුගේ පැවැත්ම ඒ වගේම වයසක ආම්දුරුන් උපස්ථාන කරලා එමේ හොඳට සස්ටජන් මාමයිට් කාලේ හැම එළියට දාපුවා හොදලා තියෙනවා. ඉතින් කලාන්තේ ඇදිලා වැටෙනවා ගෑස් එක වැදුනාම ලෙඩුන්ගේ. හැබැයි ඒවා කරද්දී අපි මනසට බලපෑම් කරා. ඔබ මේ සසර හැටි තේරුම් කර ගන්න ඕනේ. මේව කරපිය කියලා අපිම අපේ මනසට බලපෑම් කළා. ඒවා උන්තරන් තියෙන සිද්ධි කියන්න. ඉතින් ඒ නිසා වෙනතුන් හිතන්න එපා මතු පිටින් බැලුවාම මේ හාමුදුරුවෝ මේ ගාමදු කල්ලිකාණ යෝගින් රෝසමල් යහනකින් මෙතෙන්ට ඇවිල්ලා මූ පච ටිකක් කියලා අපිව මුලා කරලා අපේ පර්ස් එකට විදිනවා කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. අද ඉන්න මට්ටම දිහා බැලුවාම මූ දන්න ධර්මයක් කොයිද මේ අපිටත් වඩා හොඳට මේ ඉන්නේ සැපෙන් ජොලියෙන් කියලා. නෑ මේකේ පසුබිම මේ තමයි මේ කතන්දරේ තියෙන අන්ත දුක් විඳපු කතන්දරේ තියෙන යට. ඒකේ මුල් ටික කවුරුත් දකින්නේ නෑ. ඒ මුල ශක්තිමත් වුණාම තමයි සැපයෙන් ඉන්නට පහසුවෙන් ඉන්නට හැකියාව තියෙන්නේ. දැන් ඔබට අඳුර ගන්න පුළුවන්ද සැබෑ වෛද්‍යවරයෙකුත් හොඳට කෝට් බෝට් ටිකක් අඳනවා. වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුත් හොඳට කොණ්ඩේ කපලා කෝට් බෝට් ටිකක් අඳනවා. අඳලා දෙන්නටම නලාවල් දෙකක් කරට දාලා ඈතින් පෙන්නලා අහනවා කවුද ඔය දෙන්නගේ වෛද්‍යවරයා කියලා. දෙන්නම එක වගේ කාර් දෙකක් පාවිච්චි කරනවා. එක වගේ හොඳ වටින ඇඳුම් ඇඳලා තියෙනවා. වටින ඔරලෝසු බැඳලා තියෙනවා. ඔය කියන්න පුළුවන්ද? බැලුව බැලමට දෙන්නම එකයි. හැබැයි ඇතුලේ තමයි තියෙන වෛද්‍ය වැඩේ කරන්න ගියාම තමයි දෙන්න හොයා ගන්න පුළුවන්. බෙහෙත් ගැන කතා කරන්න ගියාම තමයි දෙන්න හොයා ගන්න පුළුවන්. අන්න ඒකයි වෙනතුනේ මෙතන තියෙන දේ. එනිසා නිරෝධය ගැන කතා කරන්න ගියාම තමයි තියෙන දැන් මේ සාසන ධර්මයේදී පින්වතුනි හරි අපූර්ව දෙයක් තියෙනවා. දැන් සත්‍ය අවබෝධ කරගත්ත මඟඵල නිවන් අවබෝධ කරගත්ත උත්තමයන්ට අභියෝග කරලා තියෙනවා ඒ කාලේදී ධර්මදර භික්ෂූන් ඇවිල්ලා. හරි තර්කවාද අරවා මේව ඔක්කොම අහනවා මේ මඟඵල අවබෝධ කරගත්ත කෙනා. මඟඵල අවබෝධ කරගත්ත කෙනා සමහරලාට අරයාගේ තර්කත් එක්ක නිහඬියාවටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ දෙන්නම කැඳවනවා. කැඳවුවට පස්සේ අර ධර්මදර එක්කෙනා කියනවා මේ අවබෝධයටපත් වෙච්ච කෙනාට වඩා මන් දන්නවනේ. එහෙනම් අවබෝධයටපත් නොවුණු කෙනාට කියාගෙන යන්න කියනවා. කියාගෙන යනවා මෙයා ඔක්කොම ටික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන දේවල් ඔක්කොම ටික කටපාඩමින් කියනවා. කියාගෙන ගියාට පස්සේ ඒවයි නිරෝධය දැන් කියන්න කියනවා. එතකොට නිරෝධය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අන්න එතෙන්දී හිර වෙනවා. තේරුණා නේද? ඔක්කොම අර පොත්වල තියෙන විග්‍රහයන් ටික කරගෙන ගියාට යථා අවබෝධයක් කරගත්තේ නැති කෙනෙකුට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නිරෝධය ගැන කතා කරන්න බෑ. මම හොයන්නේ අන්න එතනින් තමයි මෙයාට ධර්ම අවබෝධය වෙලාද නැද්ද කියලා. වචන කතා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. අවබෝධය නැති කෙනෙකුට නිරෝධය ගැන කතා කරන්න බෑ පින්නත්. තේරුණාද?
නිරෝධය ගැන කතා කරන්න බෑ අවබෝධය නැති කෙනෙකුට. අවබෝධය තියෙන්න ඕන නිරෝධය ගැන කතා කරන්න. එතකොට අර අවබෝධයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේට ඒ අභියෝගය දෙනවා ඔබ නිරෝධය ගැන දේශනය කරන්න. අගේට ලස්සනට දියැලක් ගලාගෙන යනවා වගේ අඩු නැතුව ඒ නිරෝධය ගැන කතා කරනවා. ඇයි ඒ අවබෝධයට පත් වෙච්ච නිසා. මෙන්න මේකෙන් තමයි හොයන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා නිරෝධය පිණිස වචනය අතික්‍රමණය කරලා පංච ඉන්ද්‍රියන් අතික්‍රමණය කරලා ත්‍රිවේදනාව අතික්‍රමණය කරලා ලෝකේ අතික්‍රමණය කරලා කතා කළ හැක්කේ ආර්ය උත්තමයෙකුට පමණයි. වෙන කිසිවෙකුට ඒ අතික්‍රමණ කතාව කරන්න බෑ. අතික්‍රමණ දේශනාව කරන්න බෑ. අතික්‍රමණය කරලා වාසය කරන්නටත් බෑ පේනවත් නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය පිළිබඳව දකින්න ඕන. ඒකේ සම්මා දිට්ඨියක් ඇති වෙන්නට ඕන. කන්දාන සම්මා දිට්ඨියක් ඇති වෙන්නට ඕන. ඒ කියන්නේ හරි දැක්මක් පහළ වෙන්න ඕනනේ. කම්මස්සකතා සම්මා දිට්ඨියක් පහළ වෙන්න ඕන. ඊට පස්සේ විපස්සනා සම්මා දිට්ඨියක් පහළ වෙන්න ඕන. චතුසත්‍යක සම්මා දිට්ඨියක් පහළ වෙන්න ඕන. කන්දා පිළිබඳව සම්මා දිට්ඨියක් පහළ වෙන්න ඕන. හරි දැක්මක්, නිරෝධ දැක්මක් පහළ වෙන්න ඕන. ඊට පස්සේ මග්ග සම්මා දිට්ඨියක් පහළ වෙන්න ඕන. දැන් පින්නතුන්ට මග්ග සම්මා දිට්ඨිය හරියට තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. සමහර උදවියට මේ මාර්ගය පිළිබඳව සම්පූර්ණ සැකයක් තියෙනවා. සමහර අයට අර්ධ වශයෙන් සැකයක් තියෙනවා. සමහර අයට සැක නැහැ. මෙන්න මේක තමයි වැදගත්. ඒ විදිහ තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට හොයාගන්න පුළුවන්. තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට හොයාගන්න පුළුවන්. ඒක සැකය ඇතිවීම නැතිවීම කියන එක පවතින්න ඕන විශ්වාසයේ මත නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවයේ මත. ඒ කාරණේ හොඳට වැටහුණාද? දැන් විශ්වාසයේ මත සැක නැතුව අර නිකන් අර බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ අතේ එල්ලිලා අර කියන්නේ මම මට ඔයාව සැක නැහැ කියලා. ඒ වගේ කියලා හරියන්නේ නැහැ. තේරුණාද? ඒව කියලා හරියන්නේ නැහැ. ඒ කතන්දර වල කිසිම ගැඹුරක් තියෙනවද? ඒ මොකක්වත් නැහැ. ඒ ලෝක මායාවේ කතා. ඒ වගේ නිකම්ම වාචික වශයෙන් කියලා කෙනෙක් හරියනවද මට ධර්මය ගැන සැක නැහැ කියලා? මට දෙයියෝ ගැන සැක නැහැ කියලා. මිනිස්සු කියනවා තමයි. ඒව නිකම් වචන විතරයි. හදවත සැකයෙන් පිරීලා. ප්‍රත්‍යක්ෂතාවේ නැත්තම්. ප්‍රත්‍යක්ෂ කටයුතුව කෙනෙක් තේරුම් ගන්නවා. මොකද්ද? මේක තමයි මාර්ගය. ඔබට එහෙම පැහැදිලිද නැද්ද කියලා බලන්න. ඉතින් කාලයක් ධර්මය ඇසුව නම් එහෙම පැහැදිලි වීමක් තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවයකින් යුක්තව මාර්ගය පිළිබඳව පැහැදිලි වීමක් තියෙනවද? කොහොමද මේ ප්‍රත්‍යක්ෂතාවයෙන් තුලින් මාර්ගය පිළිබඳව පැහැදිලි වීමක් ඇති වෙන්නේ? ඒකට බුදුහාමුදුරන්ගේ හොඳ කතා එහෙම තියෙනවා. 550 ජාතක කතා එහෙම. දේවදත්තගේ බුදුරජාණන් වහන්සේගේ අතර එක ආත්ම භාවයක බෝසත් කාලේ කතාවක් තමයි මේකට ගෙනහැර දක්වන්නේ.
මම කතාවල් වල වැඩි නිදාන කතා කියන්නේ මොකද මම මේ කතාව කියන්නේ නෝ නෙමෙයි කතාවේ තියෙන හරය ගන්නයි කියන්නේ. ඒ නිසා මම කතාවේ තියෙන නොයිකුත් වටපිටාවේ තියෙන මේ දේවල් කියන්න යන්නේ නැහැ. එහෙම කිව්වා මනුස්ස ගොළුට කතාව යන්නේ ධර්මයේ මග ඇරෙනවා. ඒ නිසා ඒකේ තියලා තියෙන ධර්මතාවය මතුවෙන ටික විතරයි මම මතක් කරන්නේ. කතාව බලන්න ඕන නම් පොත් පෙරලලා බලා ගන්න. සුලභව තියෙනවනේ. පෙරලලා බලා ගන්න. මේ මාර්ගය පිළිබඳව අවබෝධය වෙන විදිය මේ පැහැදිලි කරන්නේ. දැන් වෙළඳාම යනවා දේවදත්තගේ ආත්ම භාවයේ ඒ වෙළෙන්දෙක් වෙලා. ඉතින් බෝධිසත්වයන්න් වහන්සේගේ ආත්ම භාවයේ බෝධිසත්වයත් වෙළෙන්දෙක් වෙලා. ඉතින් මේ ඉස්සෙල්ලා යන දේවදත්තගේ කණ්ඩායමට වෙළඳ කණ්ඩායමට කියනවා හාපුව මේ ජලය වතුර කෑම මෙච්චර මේ අරගෙන යන්නේ මොකටද ඉස්සරහා හොඳට වැහි වහිනවා හොඳට ශාස්ත්‍රීයක කෑම බීම තියෙනවා මේ හරීම ශාස්ත්‍රීයකයි ඕව දාලා යන්න කියලා කියනවා. ඉතින් මේකට ඇත්තට මෙහෙම කෑම බීම ශාස්ත්‍රීයකව මේ තියෙනවා නම් මෙච්චර බඩු ගොඩක් ගොඩ ගහගෙන යන්නේගේ තීරුමක් නැහැ. අපි බරයි මේ කරත්ත පිරීලා මේ අපි මේවා වතුර ටික අහක්කට කරලා ඉවර කරලා කෑම බීම ආදියත් මේ තියෙන දේවල් කාලා අනිත් අය බෙදලා හදලා දීලා ඉවත් කරලා මේ අපි සැහැල්ලුවෙන් යම් මේ කාන්තාරේ මෙදී කිව්ව දේ විශ්වාස කළා. හොඳ මිනිස්සෙක් වගේ පෙනිච්ච ස්වරූපයකින් ආපු කෙනෙක් කිව්වා කියලා දේ විශ්වාස කරා. බලනකොට මේ ඇවිල්ලා තියෙන මායя. කිව්ව දේ විශ්වාස කළා අර කෑම බීම වතුර ඔක්කොම හලලා මෙයා කාන්තාරේ යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට වැහිත් නැහැ, කන්නත් නැහැ, ශාස්ත්‍රීය පළාතක් ඇත්තෙත් නැහැ. මොකද වෙන්නේ? පිපාසයෙන් ඕන්න එක එක්කෙනා වැටිච්ච දැන මැරෙන්න පටන් ගත්තා කන්න බොන්න නැතුව. ඔහුගේ කණ්ඩායම 500ක්ම මලා. සතුත් එක්කම මලා. ඇයි මේ කෑම බීම ටික හලලා ගියානේ. ඔන්නෝකයි මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අරය විශ්වාසයේ මත ගමන් කළා. කන නැතුව මගමලා. බෝධිසත්වය ආවා. බෝධිසත්වයන්ටත් අර විදියටම මතක් කළා. අර හරීම ශාස්ත්‍රීයකයි මොකටද කෑම බීම ගෙනියන්නේ මෙන්න මේ කාල බීලා ඕව මේව කරලා දැන් සමහර මිනිස්සුන්ට මේ ආත්ම භාවය පිළිබඳව සමහර අය මතයක් ඇති කරන්නේ අපි ටික කාලයක් ජීවත් වෙන්නේ අපි කාලා බීලා ජොලියෙන් ඉන්න ඕන අර මේ කියලා කියන්නේ ඕකම තමයි වෙන්නේ සංසාරේදී සංසාරේ විපතටපත් වෙනවා ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේටත් කිව්වා ඕව හලලා යන්න කියලා ඊට පස්සේ කට්ටිය ලෑස්ති වුණා ඔක්කොම අනේ මේ බෝධිසත්වයන් අපි මේවා මිනිස්සුන්ට දීලා අපි සැහැල්ලු වෙලා කරත්ත සැහැල්ලු කරගෙන යම් මේ සතුන්ටත් මේවා අදින්න අමාරුයි ගෙනියන්න අමාරුයි එච්චර ශාස්ත්‍රීය පළාතක් තියෙනවා නම් අපි ඊට ගිහිල්ලා කැම ටිකක් අරගෙන කමු මේවා අපි හලලා යන් කිව්වා බෝධිසත්වයෙක් කිව්වා ඒක කරන්න එපා එයා කියනකොට බෝධිසත්වය ටිකක් ඈත බැලුවා ඈත වැහි වහිනවනේ ඔව් වැහි වහිනවද කියලා ඉස්සෙල්ලාම සුවඳක් එනවද කියලා බැලුවා වැස්සක් යනකොට සුවඳක් එනවනේ. හුළඟේ සුවඳක් තියෙනවා. ඒ සුවඳත් නැත වැස්සක් වහිනවනම් සුවඳ වෙනවා මෙහාට. ඒ හුළඟත් එක්ක එන සුවඳක් තියෙනවා. පොළවේ සුවඳ. එහෙම සුවඳක් එන්නේත් නැහැ. ඈත අහස කළු පාට වෙලා පේන්නේත් නැහැ. ඈත අහස කුරුල්ලෝ පිහාඹිනවා පේන්නේත් නැහැ. මොනම ලක්ෂණයක්වත් නැහැ පින්නතුනේ ඈත අහසේ ශාස්ත්‍රීය පළාතක් තියෙනවා කියලා. ඒ නිසා බෝධිසත්වයන්න් වහන්සේ කර වැඩේ මේ කෑම බීම ඔක්කොම අයින් කරන්න එපා. මේව රැක ගන්න මේ පුජ්‍යලයා කියන දේ විශ්වාස කරන්න එපා කියලා ඒව රැකගත්තා. රැකගෙන ගියා. ඉල්ල යනකොට අර අහු වෙනවා අර ගොල්ලන්ගේ ඇට සැකිලි කරත්ත බඩු මලුව ඔක්කොම ටිකත් එක්ක මෙන්න අහු වෙනවා. මේ මිනිස්සු මග මැරිලා. එසා දේවදත්තගේ කණ්ඩායමට අන්න ඒ වගේ වුණේ. ඒ නිසා මාර්ගය පිළිබඳව ප්‍රත්‍යක්ෂතා අවබෝධය ඇති වෙන්න ඕන.
ඒ කියන්නේ මේක නිවෙන මගක්ද? මේක ශාස්ත්‍රීය මාර්ගයක්ද? මේක දුෂ්කර මාර්ගයක්ද? මේ මාර්ගයේ ගමන් කරද්දී නිරෝධයක් තියනවාද? මේ මාර්ගයේ ගමන් කරද්දී නිවනක් තියනවාද? මේකේ අවසානයේ සංකල්පමය නතර වීමක් පමණයිද? ඉතින් මේ ඔක්කොම පේන්නේ වෙනතුනේ S2ක් තිබුණොත් විතරයි ඉතින්. අන්ධයෙකුට මේව පේන්නේ නැහැ. S ඇරලා බලන්න ඕන. නුවණ ඇරලා බලන්න ඕන. මේ අතහැරීම තුළ මේ මාර්ගය තුළ හාත්පස නිවනක් නිරෝධයක් මට ලැබේද? හාත්පස නිරෝධයක් මට ලැබේද කියලා මේ මාර්ගය පිළිබඳව හාත්පස පැහැදිලි වෙන්න ඕන. දැන් මටත් අර අවසාන දෘෂ්ටි අතහැර ගන්න තියෙන අපහසු වෙලාවේදී මගෙන් අහපු දෙයක් තමයි ඒ ගුරුවරයා ඔබට වෙන වෙන භාවනා මේ මාර්ගයන් ගැන විශ්වාසයක් නැති මේ මාර්ගය ගැන පොඩි පොඩි සැක ඇති නේද කියලා අහුවාම නෑ මම කිව්වා නෑ. මට මං අනිත් අත්දැකීම් ටිකත් ලබලා ආපු නිසා මට මේ මාර්ගය පිළිබඳව මුලින් සැක තිබුණා. දැන් නෑ මං ඒ සැක ඔක්කොම අත්හැර දාලා මේක තමයි මග මං දන්නවා. ස්ථීරද? ස්ථීරයි. ස්ථාවරයි. හොඳටම දන්නවා මම අල්ල රේඛා වගේ. ආයි බණ දන්න අයට වැඩිය හොඳට මම බණ නිකන් මේ ආර්ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට වැඩිය හොඳට මට තර්කයෙන් කතා කරන්න පුළුවන්. ධර්මයේ දැනගත්තාම වෙනතුනේ සමහරලාට මේ යාට කතා කරන්න පුළුවන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට වඩා. හැබැයි එක්තරා සීමාවකට විතර හැබැයි දන්න කියන කෙනෙක් ඉදිරියේ වැඩ පෙන්නන්න බෑ. දන්නේ නැති කෙනෙක් ඉදිරියේ හොඳට වැඩ පෙන්නන්න පුළුවන්. ලොකු තර්කයෙන් වාදයෙන් කතා බහින් ලොකු දේවල් කියන්න පුළුවන්. හැබැයි Nirodha ගැන කතා කරන්න ගියපු ගමන් හිර වෙනවා. මොකද මමත් ඒක ප්‍රත්‍යක්ෂව ලබලා තියෙනවා. අවබෝධයෙන් වගේ දවස්වල කතා බහ කරගෙන යනකොට ඒ Nirodhe පුළුවන් කෙනෙක් වචනය දෙකක් දාපු ගමන් අපි කියන්නේ එරෙනවා කියලා. එරෙනවා. ඉතින් ඒ නිසා ඒ එරිල්ල නැති උනේ ප්‍රත්‍යක්ෂතාවයෙන් පස්සේ. ඉතින් ඒ නිසා පින්වතුනි මාර්ගය පිළිබඳව හරි පැහැදිලි වීමක් තියෙන්න ඕන. ඇත්තටම ඔබ හැමෝගෙම දවසක මම ප්‍රශ්න කළ යුතු කාරණයක් මේ මාර්ගය පිළිබඳව ඔබට හරියටම පැහැදිලි වීමක් තියෙනවද? වැටහීමක් තියෙනවද? ස්ථාවර අවබෝධයක් තියෙනවද? මේ මගේ ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ නිවනට කියලා තමන් ස්ථාවරව තේරුම් අරගෙන තියෙනවද? මේ මග කියලා කියන්නේ මං හදාපු මගක් නෙමෙයි මේක ලෞතර බුදුහාමුදුරුවෝ හදාපු මග ආර්ය අෂ්ටාංග මාර්ගය. කාටත් යන තියෙන එකම මගයි සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් අවසන් කරන්න තියෙන්නේ. මේ මග ඇරෙන්න වෙන මාර්ගයක් තියෙනවද? මේ ටික නිවැරදි කරගෙන යනවා ඇරෙන්න වෙන නිවන් දකින්න මාර්ගයක් තියෙනවද? අතර මතක තියාගන්න ඕන ලෞකික සම්මාදිට්ඨි මේ ආරෂ්ඨාංග මාර්ගයකුත් තියෙනවා පරමාර්ථ ආරෂ්ඨාංග මාර්ගයකුත් දැන් වෙන් කරලා හදාගෙන තියෙන්නේ. ඒ නිසා අප කතා කරන්නේ පරමාදර්ශී පරමාර්ථ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව. මේ දිවි පැවැත්මක් ගැන කතා කරන ගොවිතැන් වෙළඳාම් කරන ගැන කතා කරන ආරෂ්ඨාංග මාර්ගය නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. ලෝකෝත්තර මාර්ගයට හේතු වෙන ආරෂ්ඨාංග මාර්ගය. සමහර අය උදවිය කියනවා මේ පසු කාලීනව හදපු එකක් තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය ලෞකිකට හරවල හැදුවේ කියලා. ඒක මම දන්නේ නැහැ. මේක සම්පූර්ණ නිවන පිණිස පවතිනා වූ මාර්ගයක් තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා මේ මඟ තුල Nirodhe තියනවාද කියලා බලන්න. මේ හැම දේශනාවක්ම විමර්ශනය කරලා හොඳට බලන්න හාත්පස නෙවුණු Nirodhayak තියනවාද නැත්නම් මේ හාමුදුරුවන්ගේ කොයි බාහිර දේශනාව නිකන් දෘෂ්ටිගත වෙනවද අවසාන නිකන් තැනකට ගිහිල්ලා හිර වෙනවද කියලා බලන්න. ඒක තමයි වැදගත්. කොහේ හරි තැනක හිර වෙනවද කියලා බලන්න. එන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව කොතනද වදින්නේ.
මම මේ රටේ ඉන්න ඊටාම වටින හාමුදුරුවරුන්ටත් මම මේක අභියෝග දීලා තියෙනවා. එක හාමුදුරු කෙනෙක් මට දවසක් දොස් කිව්වා. කොහොමද කිව්වේ? මාත් එක්ක වාද කරනකොට දිනන්න බැරි වෙනකොට අවසානයේ මේ වචනේ කිව්වා. උන්වහන්සේ හරි ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ රටේ ඉද ප්‍රබුද්ධම ස්වාමීන් වහන්සේලාත් එක්ක සමගාමීව එක තලයේ බණ කියපු නාරද ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලාත් එක්ක බණ කියපු ස්වාමීන් වහන්සේ නමක්. හරි විනයදර ධර්මදර ස්වාමීන් වහන්සේ නමක්. මට කිව්වා උන්වහන්සේ දෘෂ්ටිගත වෙලා කියලා කිව්වා. එතකොට මං කිව්වා අන්න සාදු හොඳම ස්ථානෙට ආවා. මං දුන්න අභියෝගය මොකද්ද? මං අද එළි වෙනකන් අපේ හාමුදුරුවොත් එක්ක මං කතා කරනවා. හාමුදුරුවෝ හොයලා දෙන්න ඕන මගේ දෘෂ්ටිය මොකද්ද කියලා. ඊටාම වැදගත් නේ. මටත් වැදගත්. මං කියන්නේ මගේ දේශනා ඔක්කොම අහන්න. අහලා කියන තෑග්ගක් දෙනවා මගේ දෘෂ්ටිය මොකද්ද කියලා හොයලා දෙන්න. මොකද මම දෘෂ්ටිගත නම් මම වෙනස් වෙන්න ඕන. ඒකයි මට දැනගන්න ඕන. වහාම මගේ දෘෂ්ටියක් තියෙනවා නම් ඒක මට හොයලා දෙන්න. ડોක්ටර් හම්බුණාද? දෘෂ්ටිය. ඒ නිසා දෘෂ්ටිගත නම් ඒක මට හොයලා දෙන්න. මම උන්වහන්සේට දුන්නෙත් ඒකයි. අද ඉන්න ඕනම හාමුදුරු කෙනෙකුට දෙන්නෙත් ඒක. මගේ දෘෂ්ටිගතභාවය සොයා දෙය හැකි කෙනෙක් වේද? ඔහුට මම මේ මුළු රටම ලියලා දෙනවා. මගේ නෙමෙයි ඉතින් මම ඒ උනාට ලියලා දෙනවා. ඒක තියාගන්න කියලා නේද? මේ මුළු රටම ලියලා දෙනවා එයාට ඔන්න ආගේ කියලා හිතා ගන්න කියලා. ඒක නිසා ඒ දෘෂ්ටිගත භාවයේ සොයා දෙන්න. ඉතින් උන්වහන්සේ මේ මාත් එක්ක අර එළි වෙනකන් රැ වෙනකන් ওই විදියට සාකච්ඡා කළා නොයෙකුත් වචන දැම්මා. දාන්න ඔක්කොම පාලි සංස්කෘත වලින් ඉගෙන ගත්ත හැම එකක්ම දැම්මා. වැඩ කෑලි. උන්වහන්සේ මහා තාර්කික බුද්ධියක හිටපු කෙනෙක්. ලේසියෙන් තර්ක වලින් පෙරදිච්ච කෙනෙක් නන්නේ මේ උන්වහන්සේ මේ රටේ. ඕනම මේ ධර්මදර උන්වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරලා දිනපු කෙනෙක් උන්වහන්සේ. උන්වහන්සේ මට දීපු උත්තරය ගැන මම සන්තෝසයි. ඊට දවසකට විතර ඊට පහුවෙන්දා මේ විදියට සාකච්ඡා කරලා මට දීපු උත්තරේ තමයි මට මෙච්චර කාලයක් මගේ අවුරුදු දැන් 60 70ක් වෙනවා මේ මහාන කමෙහිම ඒ වුණාට මේ ඔය උන්වහන්සේ වගේ කෙනෙක් මට හම්බෙලා නැහැ. උන්වහන්සේ වැඩි මහා හාමුදුරු කෙනෙක්. ඉතින් මට උන්වහන්සේ කියලා කියන්නේ. ඔය උන්වහන්සේ වගේ කෙනෙක් හම්බ වෙලා නැහැ. මට මීට වඩා කලින් ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බුණා නම් හොඳයි. දැන් මම වයසයිනේ. මීට වඩා කලින් හම්බුණා නම් හොඳයි. මෙච්චර කාලයක් මම මේ රටේ ඉන්න මහා පඬිතුයෝ බක පඬිතුත් එක්ක කතා කරලා තියෙනවා, තර්ක කරලා තියෙනවා, වාද කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, හම්බෙලා තියෙනවා. ඒ වුණාට ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බුන්නේ නැහැ. ඒව අහගන්නේ අපි මේ නිකන් උදවියකින් නොවේ නිසායි මට ඒක ගැන සතුටක් තියෙනවා. මම මේ සාමාන්‍ය මිනිස්සෙක් කිව්වට නෝ ගැන සන්තෝෂයක් නැහැ. මේ කියන්නේ මහා ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේ නමක් වීම, වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් වීම. වහන්සේ වගේ කෙනෙක් මට හම්බෙලා නැහැ. උන්වහන්සේ අවසානයේ බාරගත්ත පිළිගත්තා. මට වහන්සේගේ දෘෂ්ටිය හොයාගන්න බෑ කියලා. ඊට පස්සේ තමයි මට ලස්සන කතාවකුත් කියලා දුන්නා. ඒ තමයි බුදුහාමුදුරුවෝයි මහා බ්‍රහ්මයයි හැංගි මුත්තන් අත්තාපම් මුත්තාපම් ගහපු හැංගි මුත්තන් ගහපු කතන්දරේ. ඔයාලට කියලා තියෙනවනේ. කිව්වද ඒක මතකයි? ඒක මතකයිනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හැංගුණාම හොයාගන්න බැරි වුණා. මහා බ්‍රහ්මයා හැංගුණාම අර ගෙම්බා
ගෙවේසයක් අරගෙන අර හැංගුණාම හිමාල පර්වතයේ ගලවලා ඒක මැද පොඩි මඩ වදුරක් හදලා ඒක අස්සේ ගෙම්බෙක් වෙස්යෙන් අල්ලලා හැංගුණා බුදුහාමුදුරු මෙහෙම කණින් අල්ලලා අරගෙන පෙන්නුවා. තේරුණානේ? කණින් අල්ලලා අරගෙන පෙන්නුවා මේ උඹ තමයි මහා බ්‍රහ්මයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හැංගෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ඇහැ තුලම කුඩා දුහවිලි අණුවක් විදියට සැඟවුණා. එතකොට මහා බ්‍රහ්මයා මේ හැමතැනම බලනවා බුදුහාමුදුරුවෝ හොයාගන්න බෑ. මේක ඇතුලේ නිවන් දකින්න මහා කතාවක් තියෙන වෙනතුනේ නිකන් කතාවක් නෙවෙයි. ওই නිවන හොයාගන්න බැරි හැම කෙනාටම හොයන්න බැරි නිවන දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒ උන්දලා හොයන්නේ මහා බ්‍රහ්මයා හොයනවා වගේ. මහා බ්‍රහ්මයා හොයන ක්‍රමයට හොයලා හරියන්නේ නැහැ මේක. මේක තමන්ගේ ඇස තුල හොයන්න ඕන. තේරුණාද? තමන්ගේ ඇස තුල මේක හොයන්න ඕන. මේ ඇසින් මේව බලලා වැඩක් නැහැ. නිවන් දකින්න බෑ එළියෙන්. ඇස තුල මේක බලන්න ඕන. අන්න ඒකයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඇසින් එළියට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඇසින් ඇතුළට එන්න ඕන. මන් දන්නේ තේරෙනවද නැද්ද කියලා මම කියන එක කොහොම තේරුම් ගන්නද කියලා. තේරුම් ගන්න මහන්සි වෙන්න මේක ඇස තුල බලද්දි තමයි අවබෝධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන දේ එතන නිර්වචනය කරන පුජ්‍යලයක් නෙමෙයි අවබෝධයක්. එහෙනම් අවබෝධය හැම විටම තිබුණේ ඇස තුල බලන්න මහා බ්‍රහ්මයා ඉගෙනගෙන නෑ. මහා බ්‍රහ්මයා 31 තලෙම බැලුව හොයාගන්න බෑ. අනේ මට හොයාගන්න බෑ කියලා කිව්වා. ඉතින් අන්න ඒ වගේ තමයි ආනන්ද හාමුදුරුවෝත් හොයාගන්න බැරුව හාමුදුරුවෝ කිව්වා මට ඔබ වහන්සේ හොයාගන්න බෑ. දෘෂ්ටිය හොයාගන්න බෑ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේට ඔබ වහන්සේ දන්න දේ මට කියන්න කිව්වා. මම කියන්න පටන් ගත්තා. මම දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් වරින් වර ගිහිල්ලා උන්වහන්සේට ඒ කතා ධර්මයේ කියලා දුන්නා. හැබැයි 195ක් දක්වාම වගේ කුසලය දියුණු වෙනවා. 80කට වැඩි 85 95 වගේ සීමාවකට උන්වහන්සේගේ නිර්වාණ කුසලය දියුණු වෙනවා. 95ට එනකොට අනිත් පහ යන්න බෑ. ඇයි බැරි? උන්වහන්සේ පොතින් එහාට වචනයක් කතා කරන්න අකමැති පදපරම භාවයක් තියෙනවා. දැන් සමහර අය ඉන්නෝනේ ත්‍රිපිටකයෙන් එහාට අඩියක් තියන්න කැමති නැහැ. කුරාණෙන් එහාට අඩියක් තියන්න කැමති නැහැ. බයිබලෙන් එහාට අඩියක් තියන්න කැමති නැහැ. භගවද් ගීතාවෙන් එහාට අඩියක් තියන්න කැමති නැහැ. එක්ක තමන්ගේ මතයෙන් එහාට අඩියක් තියන්න කැමති නැහැ. මේ මොකද්ද මේ? මේකට තමයි පදපරම භාවය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ පදවලට සූත්‍රවලට තමන්ගේ પરම්පරාවේ ආපු දෙයට පොතට පතට තියෙන ඒකෙන් එහාටම අපි යන්නේ කියන භාවයක් එනවා. අතෙන්ට සිත වැඩෙනකොටම මෙයා දූල ඇවිල්ලා පොත අල්ල ගන්නවා මට පොත අතහැරලා යන්න බෑ කියලා. අපි පින්නතුනේ පොත්පත් විතරක් නෙමෙයි අපි අතහරින්න ඕනනේ සරුවාංගෙම අතහරින්න ඕන. කෙස් ගහ බව අතහරින්න ඕන. පොත්පත් අල්ලගෙන ඉඳලා වැඩක් තියනවා. කෙස් බහ බව අතහරින්න ඕන. මේ මස් යට මිදුළු යට නහර පොත්පත් ඔක්කොම ආගම් ಜಾති වර්ග කුල ભેද ගෝත්‍ර මේ ඔක්කොම අතහරින්න ඕන. එහෙම අතහැරුණු තැනක් තමයි නිවන කියන්නේ. එහෙම අල්ලගත්ත තැනක් නෙමෙයි. මේ මහත්ය අල්ලගෙන නෝනා අල්ලගෙන සංකල්ප අල්ලගෙන දෘෂ්ටි අල්ලගෙන සංස්කෘතීන් අල්ලගෙන මෙහෙම නිවන් දකින්න බෑ. ධනය අල්ලගෙන දරුවෝ අල්ලගෙන නිවන් දකින්න බෑ. මේ ඔක්කොම අත්හරින්න පුළුවන් තැනක් වෙන්න ඕන. අර හම්දුරතෙන් ටක් ගාලා ආයි පොතට පයින්නවා. මං ඉතින් පොතට පයින් බව දකින්නවා. දැක මං තව වාර ගානක් උත්සාහ කළා. බෑ. ආයි අතෙන්ට යනකොටම ඇවිස්සෙනවා යකා ඇවිස්සෙනවා වගේ. සමහර උදවිය ඉන්නෝ ඒගොල්ලන්ගේ දෘෂ්ටිගත භාවයට බන කියන්න බෑ. එයාගේ දෘෂ්ටිය බින්දිනවට කැමති නෑ. දැන් දවසක් පුජ්‍යලෙක් ආවා. ඒ පුජ්‍යල කාලය ඇතේ බන අහනවා. ඉතින් පෞජ්‍යලිකවත් මාව හම්බෙලා බන ටික අහලා එයාට පාද ගන්න ඕනේ කියලා පෙවුනහම මම ඉතින් ටිකක් එයාගේ දෘෂ්ටි ටික සිඳෙන්න බන ටිකක් කියාගෙන යනකොට මේ මිනිහට මේව අත්හරින්න අරව මේව කියලා කියනකොට මිනිහා හාමුදුරුවන්ගේ වැරදි කියන්න පටන් ගත්තා.
අපි විතරද මේම හාමුදුරුවෝ මේමයි හාමුදුරුවෝ අපිට වඩා මේමයි කියන්න පටන් ගත්තා. දැන් වටේ හාමුදුරුවන්ටනේ බනින්නේ. හරි කමන්නේ මෝ වටේ හාමුදුරුවන්ටනේ බනින්නේ කියලා තවත් හැරෙන්න මම බන කියන්න පටන් ගත්තා. මේ යකා මට බනින්න පටන් ගත්තා. තේරෙනවද? දැන් බැන බැන ඉන්නේ. මම දැනගත්තා දැන් මීට එහාට ගියොත් එහෙම මෙයාගේ බයිනකින් එහාට ඇවිල්ලා මට ගහනවා මෙයා. ඊට පස්සේ මම තේරුම් ගත්තා මෙයාගේ දෘෂ්ටියට මෙයා අත තියනවට කැමති නෑ. හරියට බල්ලෝ ඉන්නේ. තිරිසන් සත්තු. ඒ සත්තුන්ගේ වනයක් තියෙනවා. මොකක් හරි තුවාලයක් තියෙනවා. උට තේරෙන්නේ අපි ඒක හොඳ කරන්න, සනීප කරන්න, බේත් දාන්න අල්ලන්නේ කියලා. උගේ තුවාලය ඇල්ලුවොත් ඌ අපව කනවා. ඒක තමයි තිරිසන් ගතිය. එතකොට මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සුන්ගේ මානසික කැලැල්, මානසික තුවාල සනීප කරන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව නිසි අවබෝධය අප පිළිබඳව නැති බව එකක්. ඒකට කියන්නේ පැහැදීම නැති බව, ශ්‍රද්ධාව නැති බව. ඊට පස්සේ මේ කාරණා අවබෝධ කරගන්නට මේ නොහැකි මේ අවබෝධය නිසා, අවබෝධය නැති නිසා. ඒ නිසා මේ මිනිස්සුගේ තුවාලයට අත තිබුත් හපා කනවා. මේ රටේ ඉන්න එක තලයේ මිනිස්සු. එක මහත්මයෙක් ඉන්න එක තැනකට යනකොට තර්කයෙන් එනව මුලදී. දිනු වෙලා එනවා. එක තැනකට ගිහිල්ලා අභියෝගය දුන්නාම මිනිහා හැබැයි අකට කඩාගෙන පනින්නේ නැහැ. එයා බාර ගන්නවා මට බෑ අවබෝධ කරගන්න කියලා. අපිට බෑ හාමුදුරනේ තාම. අපිට බෑ මේ ටික තේරෙන්නේ නැහැ. අපි තව ටිකක් ඉස්සරහට යයි. එයාම පරාදේ බාර අරගෙන එයාම පස්සට එනවා අභියෝගයෙන් ඉස්සරහට යන්නේ. ඔය තව චරිතයක්. ඒ චරිතය හොඳයි. එයා නම් කවදාවත් නෙවෙයි අර චරිතේ නම් ඇඟට කඩාගෙන වරි චරිතේ නම් අදන්නවා. ඒකනේ මිනිස්සු ඇවිස්සෙන්නේ පින්නතුනේ. ඉතින් මේ අපේ පින්නතුන් වුණත් මේ නිවැරදි කරන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික ඇයි? ඇතුලේ එක්කෙනාට තද වුණොත් එහෙම ඒ යකා නැගිටලා මාව කනවා. ඒකයි වැඩේ. දැන් මේ වලේ වැටිච්ච කොටියෙක් ගොඩ ගන්නවා වගේ වැඩක් මේක. කොච්චර පරිස්සමෙන්ද ගන්න ඕන? දහසකුත් දෙය කල්පනා කරන්න ඕන වලේ වැටිච්ච කොටිය ගොඩට ගන්න ඕන. මුන් ගොඩ ගැච්ච ගම මාව කන්න ඉඳ තියෙන්නේ. එහෙම වෙච්ච අවස්ථාව රූපරාම වලේ මම දැකලා තියෙනවා. කොටිය ඉස්සෙල්ලම ගන්නේ ගොඩ ගත්ත කෙනාව. ඒ නිසා ලේසි නෑ පින්නවත් නේ. ඒ නිසා ටික මේ සත්‍යය අවබෝධය ඇති කරවල ගොඩට ගන්න මේ ලෑස්ති කරන්නේ. ඒ නිසා දණ්ඩක් දාලා ඈතින් ලීයක් දාලා අපි තියනවා ඔන්න ඔබට පුළුවන් නම් ගොඩ වරෙන් කියලා. සමහර සත්තු නම් ඉන්නව හරි හුරතලයට කීකරුව ඉන්නව අන්න යාට නම් ලණුවක් දාලා බහැලා එහෙම නැත්නම් පණිට්ටුවක් දාලා බොහෝම හොදට අරගෙන විහිදාලා මේ මිනිස්සු ගොඩින් තියන්න පුළුවන්. මොකද හීලෑ. ඒ නිසා ධර්මයේ හීලෑ බවක් තියනවාද? සත්‍යයට හීලෑ බවක් තියනවාද? ශ්‍රද්ධාවක් තියනවාද කියන එක පිළිබඳව වැදගත්කමක් තියෙනවා. එහෙම නැත්නම් හරි අමාරුයි. මොකද ඇත්තනේ my car my petrol මගේ දෘෂ්ටි මගේ සංකල්ප මට තියාගෙන ඉන්න බැරිද? තර්කයක. අව ඉන්න පුළුවන්. ඒ කාට හරි මිනිස්සෙකුට මේ පංච උපාදානස්කන්ධයේ දුකක් මේ දෘෂ්ටි දුකක් මේවා දුකට හේතුවක් මේ සංසාරගත අපායට යන්නට හේතු සම්පත් ටිකක් මම මේ රැස් කරගෙන ඉන්නේ ඒවා මගේ කියලා වෙන්න පුළුවන් මගේ කියලා මම ගොඩ ගහගෙන තියෙන්නේ ගුණ ගොඩවල් කියලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි ওই කුණ ගොඩ බිමින් තියන්න. අර සුනීතට කියන්නේ නේද? ඔය කුණු කඳ බිමින් තියන්න. කුණු කඳ බිමින් තියන්න. සුනීතට ඒක කියලා තියෙන පින්වත් නේ ඔබට හිතනවා වෙන්න පුළුවන් කුණු කඳ කරේ තියාගෙන ඉද්දි කියලා. ඒක ගැඹුරින් හොයාගෙන ගියාට පස්සේ මට මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න ලැබිච්ච එකක්. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා ඒක බුදුහාමුදුරුවෝ වඩිනකොට ශාස්ත්‍රීය රාජවංශිකයෝ එනකොට කුණු සෝදකයෝ බාල කුලයේ අය
කුණු කදවල් බිමින් තියලා පාරෙන් එළියට ගිහිල්ලා දන ගහලා වැඳගෙන ඉන්න ඕන. ඒකයි සම්ප්‍රදාය. රජුන් ගියත්. එතකොට බුදුහාමුදුරුවෝ වඩිනකොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අනිවාර්යයි. ගරු කරන්න ඕන ඒක. එතකොට මේ සුනීත එක කරලා තියෙන්නේ මේ කුණු කඳ බිමින් තියලා දන ඇත්තකට ගිහිල්ලා හිටගෙන වන්දනා කරගෙන ඉඳලා තියෙන්නේ. එහෙම ඉද්දි ඉන්න කෙනාට තමයි කියලා තියෙන ඔය කුණු කඳ බිමින් තියන්න කියලා. ඒ විදිහ තමයි විදර්ශනාවක් වැඩුණේ. මෙතන දැන් අඟුලිමාලට වඩින ගමන්නේ කිව්වේ ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කියලා. ඒ සිද්ධිය වගේම මෙතනත් එහෙමයි. එයා කුණු කඳ බිමින් තියලා ඉද්දි තමයි කිව්වේ ඔය කුණු කඳ බිමින් තියන්න කියලා. දැන් ඒ නිසා ඔයත් ඉස්සරහට ආවම බුදුහාමුදුරුවෝ පවසන්නට ඉඩ තියෙනවා. පින්නත ඔය කුණු කඳ බිමින් තියන්න. අපේ උන්දලා නම් ආයි කොහෙද මගේ ඔබ වහන්සේට පේන්නේ මං ගුණ කඩක් තියන් ඉන්නවා වගේ. මම අගේට ඉන්නේ ලස්සනට පිරිසුදුව. වහන්සේ ගෑස් පේන්නේ නැද්ද කියලා අහන්නත් ඉඩ තියෙනවා. නෝනක් තිබුණොත් කොහෙද මගේ කුණු කඩ තියෙන්නේ කියලා හොයලා ඒක බිමින් තියන්නත් ඉඩ තියෙනවා. මම හිතනවා අපි මෙහාට එන පිරිස නම් ඔය කුණු කඩ බිමින් තියන්න කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියන උත්තරීතර චරිතයේ තියෙන ගැඹීරත්වයේ තේරුම් අරගෙන උන්වහන්සේ මොනවා හරි ගැඹුරක් කියන්නේ නැත්තේ කියලා කල්පනා කළා. නිවැරදි කුණු ගඳ බිමින් තියාවි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ මාර්ගය පිළිබඳව හොඳට Tamanට පැහැදිලි වීමක් ඇති වෙන්න ඕන. මෙන්න මෙහෙම පැහැදිලි වීමක් යන කෙනාට තමයි පින්නතුනේ අවබෝධයක් ඇති වෙන කෙනාට තමයි ඵල සම්මාදිට්ඨිය කියන එක පහළ වෙනවා. ඒ කියන්නේ ආහාරී භූමියට ඇතුල් වෙනවා. ආහාරී භූමියට ඇතුල් වුණා කියලා කියන්නේ පින්නතුනේ එතනින් පස්සේ අනිත් මාර්ගඵල ඔක්කොම ඒක සාමාන්‍ය ඒක ඇතුළෙම තියෙන දේවල්. හරියට අපිට අර ඉස්කෝලේකට ගියාම ඒ ඉස්කෝලේම පන්ති ටිකක් තියෙනවා වගේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සරහට යන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ භූමියට ඇතුල් වීම. මේක උපමා කරලා තියෙනවා මේ බුරුම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ පළවෙනි භූමියට ඇතුල් වීම කියන එක මේ වගේ එකක් කියලා. මම හිතන්නේ මහා ෂාඩෝ හාමුදුරුවෝගේ මේ උපමාව දීලා තියෙන්නේ. ගල් ගෙඩියකින් ගල් ගෙඩියකට ගහලා ගල් ගෙඩියක් කඩනවා වගේ වැඩක්. සාමාන්‍ය ගල් ගෙඩිය වලට කුළු ගෙඩිය වලින් ගහලානේ කඩන්නේ. නමුත් මෙතෙන්දී අපි උපමා කරලා තියෙන ගල් ගෙඩියකින් ගල් ගෙඩියකටම ගහලා ගල් ගෙඩියක් කඩනවා. එහෙම කරන අවස්ථා තියෙනවනේ අපි දැකලත් තියෙනවනේ. එක ගලකින් තවත් ගල් වලට ගහලා ගල් ගෙඩි කඩලා දාන්න පුළුවන්. අර පොල් ගෙඩි වලින් පොල් ගෙඩි වලට ගහලා පොල් ගෙඩි බින්දින්නේ. ඒ වගේ මෙතන තියෙන ශක්තියින් එක හා සමාන ශක්තියින් දෙකක් ඇතුළේ ඉඳලා ඒ ශක්තියින් දෙක දැන් මනස දපණය කරන්නේ මනසින්මනේ. මනස අවබෝධ කරන්නේ මනසින්මයි. සමාන ශක්තියින් දෙකක් නමුත් එක ශක්තියක් ප්‍රබල කිරීමෙන් අනිත් ශක්තිය කොහොම හරි දුර්වල කිරීමෙන් සමාන ශක්ති දෙකක් උනත් ඝෂ්ඨනය කරලා විරුද්ධ ශක්තිය පරදවනවා. ගල් වලින්ම ගහලා ගල් ගෙඩියක් කඩලා ගල් දොරක් කඩලා දානවා වගේ වැඩක් මේක. ඉන්ද්‍රිය ශක්තිය භාවිතා කරලා ඉන්ද්‍රිය ශක්තියම පරද්දනවා. ලෝකීයම වශයෙන් ඉඳගෙන ලෝකයේ ඉඳගෙනම ලෝක ශක්තිය පරද්දවනවා. මේක තමන්ගේ විමුක්තිය සඳහා තමන්ගේ නිවීම සඳහා තියෙන දෙයක්. තමන්ම කරගන්න ඕන දෙයක්. අන්න ඵල සම්මාදිට්ඨියට යමෙක්පත් වෙනවා. සංයෝජන ලිහිල් කරගනිමින් දුරු කරගනිමින් මෙයා මෙතෙන්ට එනවා. ඵල සම්මාදිට්ඨියටපත් වෙනකොටම එකපාරටම මෙතනින් තියෙන සංයෝජන වැඩෙන එක මාර බන්ධනය ඉවත් වෙලා යනවා. ඇස විවර වෙන්න පටන් ගන්නවා. පියාගෙන ඉන්නේ කියලා මිනිස්සුන්ට පේන්නේ කවදාද හරි ඇස ඇරිය දවසට.
ඇස් පියාගෙන ඉන්නේ කියලා පේන්නේ ඇස් හැරිය දවසකට. නැත්නම් ඇස් පියාගෙන විද්‍යාවට ඇස් පියාගෙන ඉන්නේ කියලා පේන්නේ නැහැ. එනිසා මේ ලෝකෙම ඉන්න මිනිස්සු අන්ධයෝ. ඕන් ඔක්කොම ඇස් පියාගෙන ඉන්නේ. ඇස් පියාගෙනම ඒගොල්ලෝ යම් කිසි සතුටක් ලබනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ලෝකය කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලන්ගේ ඔළුවට දාපු සංකල්පය තුළින් අර මෙන්ටලි ප්‍රශ්නයක් හදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. බුදුහාමුදුරේ ඒක ඔප්පු කරලා තහවුරු කරලම පෙන්වලා දීලා තියෙනවා. මිනිස්සු ඒ කාලේ බුදුහාමුදුරුවෝ ආගම් 10කින් විතර මිනිස්සු කැඳෙව්වා. කඳවලා ඇහුවා දැන් ඔයාගේ ඔළුවේ තියෙන එක මෙයාගේ ඔළුවේ තියෙනවද? නෑ කෝ ස්වාමීනි. ඒ දෙන්නගේ ඔළුවේ තියෙන එක ඔයාගේ ඔළුවේ තියෙනවද? නෑ කෝ මට වෙනම ආගමක් තියෙන්නේ කිව්වා. මේ හතර දෙනාගේ තියෙන ඔළුවේ ඔයාට තියෙනවද කියලා ඇහුවා. නෑ කෝ මම වගේ ආගම වෙනම එකක් කිව්වා. ඒ හතර පහ දෙනාගේම තියෙන එක ඔයාගේ ඔළුවේ තියෙනවද කියලා ඇහුවා. නෑ කෝ මගේ දෙයියෝ වෙනම එක්කෙනෙක් මගේ එක වෙනක් ඒක හතරම එකක් නෑ කිව්වා. එතකොට මිනිස්සුගේ භික්ෂුන් වහන්සේලාට අත දික් කළ පෙන්නලා ඇහුවා. උන්ගේ මොලේ ප්‍රශ්නයක් නේද මේ තියෙන්නේ? මානසික ලෙඩ්ඩු ආගම්කාරයෝ කියන්නේ මේ දේශපාලක කියන්නේ මේ රටක් පාලනය කරගන්න බෑ ගොම්බූරුවන්ට ආගම්කාරයන්ට මුල් තැන් දීලා ඉතින් ආගම් කියන්නේ පිස්සෝ. ආගම්කාරයෝ කියන්නේ පිස්සෝ. මම නෙමෙයි කියන්නේ. ඒ කාලේ ඉසිවරු කියලා තියෙනවා. අපිට ඕවා කියන්න කියලා නිකන් මේ ආක තියන කුණු කොටව ගන්න බෑ. ඒ කාලේ ඉසිවරු කියලා තියෙනවා බුදුහාමුදුරුත් දේශනා කරලා තියෙන පිස්සෙක් කියලා. මානසික ප්‍රශ්නයක් ඒක. මම නම් ඕවා කියන්න යන්නේ නෑ බරු කියන්නේ මොකටද? අපිට ඕවා කියන නිකන් කුටි ගන්න පුළුවන්. සියලු ආගම් වලට කරු කරන්න. ඇයි? සත්‍යවාදී නිසා නෙමෙයි. ත්‍රස්තවාදී නිසා. සත්‍යවාදී නිසා නෙමෙයි ත්‍රස්තවාදී නිසා කරු කරන්න සියලු ආගම් වලට. මිනිසුන්ට ප්‍රඥාවම පහළ වේවා. නෝනම පහළ වේවා. තමන්ගේ ඔළුව ඇතුලේ තියෙන ගොංකම පහළ වේවා. මිනිසුන්ගේ ඔළුව වල ගොංකම් පුරවන්නේ මේ ආගමික පූජකයෝ. මේගොල්ලෝ කාලකන්නිම જાතිය මොකද්ද කියලා අහුවොත් මම කියනවා ආගමික පූජකයෝ කියලා. මම කියන්නේ පොතේ තියෙනවා ලියලා. ඉතින් ඒ නිසා ඒ තරම් මහා බూరు සෙට් එකක් තමයි මේ ආගම් පූජකයෝ කියලා කියන්නේ. දෘෂ්ටි පුරවණු. හාමුදුරුවන්ගේ බහුතරයක් එහෙම දෝ කියලා සමහරලාට හිතනවා. එහෙම නැති උත්තරමයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඔන්නෝව කියන්න ගියාම තමයි මේ පටි රෝල් කරගන්නේ. ඉතින් ඕව කියන්න බෑ. ඇත්ත එකක් මේ ලෝකේ පවතින එකක් ඕව කියන්න බෑ. නමුත් ඒක එහෙම තමයි. දෘෂ්ටිගත කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක සම්මාදිට්ඨික මාර්ගය නෙමෙයි. මේ දෘෂ්ටි ශෝධනය කරනවා නම් දෘෂ්ටි වලින් නිදහස් කරනවා නම් මිනිස්යාව ස්වාධීන දාර්ශනිකයෙක් බවට පත් කරනවා නම් ඒක තමයි වැදගත්. ඒක තමයි උතුම්. ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඒක තමයි ශ්‍රේෂ්ඨ. දෘෂ්ටි නැති සීලය වඩන්න. දැන් ඔබට තියෙන දිට්ඨිගත සීලයද? දිට්ඨිගත සීල තියෙන මිනිස්සු නයි පොළොංගු වගේ ඉන්නේ. අල්ලපු ගෙදර එකාගේ භ්‍රමචර්යාව බලන තියනවද කියලා. ඒ ගෑණිට මිනිස්සු ඉන්නවද කියලා බලනවා. ඒ මිනිහට ගෑනු ඉන්නවද කියලා බලනවා. අනුන්ගේ මුත්‍රාසේ පරිසම් කරගෙන මේ ගෙදර මිනිස්සු ඉන්නවා. ආවල් වැඩකටද? ආවල් වැඩද තමන්ගේ මුත්‍රාසේ බලාගෙන හිටියනම් ඉවරයිනේ. ඒ නිසා අනුන්ගේ සිල් හොයන්නේ නැතුව තමන්ගේ සීලය හොයාගත්තා නම් තමන්ගේ දේවල් මේව කර නිදහස් කරගත්තා නම් ඒක ඉවරයි. ඒ නිසා දෘෂ්ටිගත සීලය කියලා කියන්නේ හැමතිස්සෙම අනුන්ගේ කුණු හොයන ගතියක්. ඒ නිසා හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ වැරදි කෝටියක් දන්න මිනිස්සෙක්. මේ මිනිස්සයා හැමතිස්සෙම දත් මිටි කාගෙන ඉන්නේ දෘෂ්ටිගත මිනිස්සයා. ඔය කිසිම ආගමිකයෙකුට මේ මානසික සුවදාවයක් නැත්තේ මිනිස්සු දෘෂ්ටිගත භාවයෙන් පෙළෙන නිසා.
ඉතින් දෘෂ්ටිගත සීලවල හිටියොත් එහෙමනම් හැමදාම ඒ සීලය කැඩෙනවා, බිඳෙනවා, කිලිටි වෙනවා, තරහ යනවා, කේන්ති යනවා, නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි දෘෂ්ටිගත නැති සීලයක හිටියොත් ඒ සීලය කැඩෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සීලය ආර්ය සීලය කියන්නේ දිට්ඨිගත නොවු, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, පළුදු වෙන්නේ නැති සීලයක්. ඊට පස්සේ ඉතින් අපේ කට්ටිය බණ කියනකොට උගන්වනවා මේ අර ආර්ය සීලය කියලා වෙනම සීලයකුත් තියෙනවානේ. ඒක සමාදන් වෙලා ඒක කැඩෙන්නේ නැති වෙන්න, පළුදු වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරනවා කියලා. වෘතකාරයෝ ටිකක් ඉන්නේ හැම ආගමකම ඉන්නේ වෘතකාරයෝ. වෘත සීලවල ඉන්නේ. චේතනාව අපිරිසුදුයි. චේතනාව අපිරිසුදුයි වෘතයක ඉන්නේ. මාර්ගඵල තෘෂ්ණාවෙන් තණ්හාවෙන් ලැබිය හැකි කියලා හිතනවා. ඒගොල්ලෝ හිතනවා මේ භෞතික දේවල් වලින් අතහැරලා අයින් වෙලා හිටියාම තෘෂ්ණාව තණ්හාව නැහැ කියලා. දවසක් අපේ හාමුදුරු කෙනෙක් ඉන්නෝ සෙරප්පු පාවිච්චි කරන්න එක්තරා ආරණ්‍යයක. මටත් හරි කරදරේ සෙරප්පු නැතුව යන්න ඕනේ. ඒ හාමුදුරුත් එක්ක යනකොට අපිටත් සෙරප්පු දාන්න තහනම්. මං ඇහුවා ඇයි ඔබ වහන්සේ සෙරප්පු නොදා යන්නේ කියලා. නෑ අපේ මිනිස්සු දන් දෙන්නේ පින්කම් කරන්නේ වඳින්නේ අපි සෙරප්පු නොදා යනකොට. ආධාර දෙන්නේ සෙරප්පු නොදා යනකොට කිව්වා. මිනිස්සු කැමති අපි මේ විදියට ඉන්නවට දරුවෝ. අපිව සෙරප්පු දාලා යනවට කැමති නෑ අපේ මිනිස්සු. දැන් හාමුදුරු දාන ටික ගෙන්න ගන්න නම් මොකද කරන්න ඕන? සෙරප්පු නොදා ඉන්න ඕන. මමත් සෙරප්පු නොදා තමයි යන්නේ. වාහනේම යනකොට සෙරප්පු දෙක ගලවනවා නිකන් කකු දෙක තියන් යන්නේ. ඒක සෙරප්පු මාත් දාන්නේ ගොඩක් වෙලාවට. ගිහලා ඉතින් පඩියටම අල්ල නිසා ආයි සෙරප්පු දෙක දාන්නෙත් නැහැ. ඉතින් ආයි වාහනේටම නගින නිසා සෙරප්පු දාන්නෙත් නැහැ. අපි එහෙම ආම්දුරුත් ඉන්නවා. ඔව් බෙන්ස් කාර් එකේ මේ වරින සෙරප්පු නොදා. කින්තේ ජටාහි කින්තේ අජන සාඨ්‍ය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. ඒ නිසා වෘත හැමදාමත් බාහිරම් පරිපජ්ජසි. බාහිර නිකන් ආටෝපයක් විතරයි. ඒක යථාර්ථයක් නෑ. දෘෂ්ටිගත නොවන්න. දෘෂ්ටිගත මොනම දෘෂ්ටියක් තියාගන්න එපා. පුළුවන් නම් මගේ දෘෂ්ටිය සොයා දෙන්න. වහන්සේ මොන විරෝධතාවයක් දක්වන කෙනෙක්ද? මොන පක්ෂපාතීත්වයක් දක්වන කෙනෙක්ද? විරෝධතාවය එක්ක පක්ෂපාතී බව හොයලා පෙන්නන්න ඕන. මොන පක්ෂපාතීත්වයක් දක්වන කෙනෙක්ද? මොන විරෝධතාවයක් දක්වන කෙනෙක්ද? මං කිසිම දෙයක් විරෝධ කරන්නේ නැහැ. මං කිසිම දෙයක අනුමැතියකුත් නැහැ පිටුත්. මං කිසිම දෙයකට විරුද්ධත් නැහැ. කිසිම දෙයකට අනුමැතියකුත් නැහැ. ඇයි? අවබෝධයෙන්ම මමෙක් කියලා කෙනෙක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. මමෙක් කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණේ කාටද? මට. එහෙම කිව්වොත් වැරදි. මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණේ මට කියලා කිව්වොත් ඒක වැරදි. එහෙනම් මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණේ කාටද? මම කියලා කෙනෙක් නැති කෙනාට. එහෙම කියමු. එතකොට යමක් හිතට තේරුම් ගන්න තියෙනවා. මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණේ මම කියලා කෙනෙක් නැති කෙනාට. දැන් සහැල්ලුවෙන් ඉන්නයි තියෙන්නේ. දෘෂ්ටි හදන්න ඕනත් නැහැ, දෘෂ්ටි එලවන්න ඕනත් නැහැ, දෘෂ්ටි කැඳවන්න ඕනත් නැහැ. මේ සියලු ප්‍රශ්න මිනිස්යාට උපදින්නේ මිනිසයා නිහඬව සිටීමට නොදන්නා බැවින්.
නිහඬ වීමට නොදන්නා බැවින් අතහැරීමට නොදන්නා මේක හරි දුර්ලභ ධර්මයක් මහා ප්‍රඥාන් විසින් පමණක් මහා ගැඹුරු නුවණක් තියෙන මිනිසුන් විතරක් මේක අවබෝධ කරගන්න දෙයක්. ඒක සංසාරේ ඉඳලා පුරුදු කරගත්ත ධර්මයක්. ඒ නිසා ජීවිතේ මහා ප්‍රඥෙක් බවට පත් වෙන්නේ ගොඩක් පොත් කියවුවට මේ විභාග ගොඩක් සමත් වුණාට උගත් වුණාට මේ ශාසන ධර්මයේ මහා ප්‍රඥෙක් වෙන්නේ ජීවිතය පිළිබඳව ගැඹුරින් හිතපු අය. බුද්ධ ශාසනයේ මහා ප්‍රඥ වෙන්නේ අර සුනීත සෝභාග මහා ප්‍රඥය තමයි. ඒ මහා ප්‍රඥයෝනේ ජීවිතය ගැන ගැඹුරින් හොතපු කෙනා. දැන් මේ කෝසල මල්ලිකාව කොසල් රජතුමාලා මහා ප්‍රඥයෝ නෙමෙයි. ඉතින් උගත් උනේ ඒ කාලේ හැටියට හොඳ උගත් අය ඒගොල්ලෝ. ඒ වුණාට ඒගොල්ලෝ මහා ප්‍රඥයෝ උන්නේ නැහැ ධර්මයේ තුල. ධර්මයේ ගැන මහා ප්‍රඥෙක් වෙන්න. භෞතික ලෝකයේ ගැන මහා ප්‍රඥෙක් වෙලා වැඩක් නැහැ. ජීවිතය සහ යථාර්ථය පිළිබඳව මහා ප්‍රඥෙක් වෙන්න ඕන. අන්න එහෙම ප්‍රඥාන්ට පමණක් පින්නතුනේ මේ ශාසන ධර්මයේ තේරුම් යනවා අවබෝධ වෙනවා. මොකද්ද කරන්න ඕන ඔබ? අතහැරීමම පුරුදු කරන්න. අතහැරීමම පුරුදු කරන්න. හැබැයි ඔබ අතහරින්න ඕන ඔබට අයිති දේවල්. වරහන් ඇතුළේ ලියා ගන්න ඕන හැබැයි ඔබ අතහරින්න ඕන ඔබට අයිති දේවල්. අපේ මෝඩයෝ අපේ මැට්ටෝ එහෙම ගියමු. අත්හරින්නේ උන්ට අයිති දේවල් නෙමෙයි. උන්ට අයිති දේවල් නෙමෙයි උන් අත්හරින්නේ. උන් අනුන්ට අයිති දේවල් උන් අත්හරින්නේ. හරියට වෙනත් මම ඔයත්තන්ගේ ගෙදරට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන දේවල් මම අත්හරින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔයත් මේ පන්සලට ඇවිල්ලා පන්සලේ තියෙන දේවල් අත්හරින්න පටන් ගන්නවා. ඒ වගේ මේ ස්වභාව ධර්මයට අයිති දේවල් මේ මැට්ටෝ ටික අත්හරිනවා. තේරුණා නේද? ඉතින් මම කියන්නේ ඔබට අයිති දේවල් නොඹ අත්හරින්න කියලා. ඒ විදිහ වෙන්නතුනේ ඔබේ ශරීරයවත් ඔබට අත්හරින්න අයිතියක් නෑ. මොකද හේතුව ඔබේ ශරීරෙත් ඔබට අයිති දෙයක් නොවන නිසා. ඒ නිසා ඒ මැට්ටන්ට කියන්නේ ඔබට අයිති දේ පමණක් මැට්ටෝ අතහැරපන් කියලා. දැන් ගියයි දන්න අපි වැදගත් උගත් අය ආම්දුරනේ නිකන් මොකද නිකන් අපිට නිකන් මැට්ටෝ කියන්නේ කියලා. මැට්ටොන්ට වඩා හොඳ වචනයක් තිබුණා නම් කියනවා. ඊට වඩා හොඳ වචනයක් මතක් වුණේ නැහැ. සත්තුන්ට අපහාස කරන්න හොඳ නැහැනේ. ඉතින් ඒ නිසා ඒ තරම් මැටි සංකල්ප තියෙන්නේ බෞද්ධයෝ ළඟ. ඒකයි කියන්න තියෙන්නේ. බෞද්ධයෝ ළඟ විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ළඟ. බෞද්ධයෝ තමයි හොඳයි. අනිත් මිනිස්සු මොනවද? දිව්‍ය ලෝකෙ ගියාම බුරියානි ගන්නයි. ගෑනු ගන්නයි. උට පුදුම ගෑනු අමාරුවන්නේ තියෙන්නේ. ඒක මේ ආගමිකයෙක්ගෙන් මේ අර ප්‍රශ්න අහන මිනිස්සෙක් ඇහුවා ඔබ මේ දිව්‍ය ලෝකෙ ගියාම මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. බුද්ධ ආගමේ නෙමෙයි වෙන ආගමක කෙනෙක්. මිනිහා කියනවලු වෙන මොකක්වත්ම ඕනේ නැලු ගෑනුයි කෑමයි තිබ්බනම් ඇතිලු. මාර අමාරුවක් තියෙනනේ. ඉතින් අපි මේ බෞද්ධ මහත්තුරු එහෙම කල්පනා කරනවා ඉතින් මුන්ට තියෙන අමාරුව කොහෙන් ආපු අමාරුවක්ද කියලා. හිතා ගන්න බෑනේ කියලා. මොකද මේ බෞද්ධ මහත්තුරු දන්නන එක ගෑණිය නඩත්තු කරන මොන තරම් අමාරුද කියලා. එතකොට මම දුසින් ගණන් කොහොම හදනවද? කොහොම නඩත්තු කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි බුදුමේ කියන්නේ ඇත්තටම අපේ සිංහල ගෑනු උනත් ඒ ආගමේ මිනිස්සුත් එක්ක ගියාම ලේසියෙන් දාලා එන්නෙත් නෑ. මොකක් හරි රහසක් තියෙනවා. හරක් මසරෝ මේවා කාලා මොකක් හරි හැකියාවක් දක්ෂතාවයක් වර්ධනය වෙලා තියෙනවා වගේ පේනවා. ඒ මිනිස්සු කොහෙද උපදින්නේ?
අර කොසල් රජුරවන්ට අවසානයේ මොකද වුනේ? එයාට මතක් වෙනවා එයාගේ 16ක්. එතනක 16ක් පිළිබඳව රාගසිත උපදිලා රාගයෙන් මේ අවසාන සීතලේ මැරෙනවා. එතකොට ගිහලා පණුවෙක් වෙලා උපදිනවා. එතකොට රාගයෙන් වෙලිලා, කාමයෙන් වෙලිලා ඔය ඉන්න මිනිසුන්ට හම්බ වෙන ස්වර්ගයක් නෑ. හිත රළු වුණාද අපායට ගියා. හිත මෘදු වුණාට ස්වර්ගයට ගියා. ඒ නිසා හිත මෘදු කරගන්න, සහැල්ලු කරගන්න, හිත බර කරගත්තොත් මොන දෙයියෝ අදහැව්වත් ඒ හිතේ බරේ ස්වභාවයට අනුව අපායට යනවා. සමහර ආගමිකයෝ නම් පැහැදිලිවම යන්නේ අවීචි මහා නරකයට. ඔවුන් ස්වර්ගය කියලා අදහන්නෙම අපායද කොහෙද? ස්වර්ගය කියලා අදහන්නේ අපායට. ඒ දේවදත්ත මං හිතන විදියට මේ අපායට යනකොට නිකන් අල්ලගන්න කියලා වගේ කෑ ගැහිමක් කරා. ඔන්න ඕක ක්‍රියාත්මක වෙලා මේ ඔය යම්කිසි ආගමක් නිර්මාණය වෙලා තියෙන ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ પરම්පරාවක් එහාට ගියා. ඒක වෙනම ස්වරූපයක් අරගෙන. ඒගොල්ලෝ තට්ටේ ගාලා යම්කිසි සිවුර වගේ එකක් පොරවන ගුණයක් මූලික ආශ්‍රවවල තියෙනවා. අපි ඒවල කතා කරන්න විදියක් නැහැ. ඔහුගේ කියමන් අනුව යම් විදියක දෙයක් ගිහිල්ලා ඒකෙන් තව ලොකු ශාස්ත්‍රවරයෙක් නිර්මාණය වෙලා ඒ ශාස්ත්‍රවරයා අර න්‍යායත් එක්ක ගලපලා පරමාර්ථයක් තියෙනවා, මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා, බුදුදහමේ දේවලුත් තියෙනවා. මේක කවලම් හැලියක් වුණා. දැන් මේ ලෝකෙට වෙලා තියෙන දෙයක් තමයි මේ ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරව යන මේ හැම ආගමක් ඇතුළෙම මේ කවලම් හැලියක් වෙලා තියෙනවා. දැන් බුදුදහම ඇතුළටත් මේ Hindu අරව මේව භාවනා පැටලිලා තියෙනවා කියලා ඕනම මේ කෙනෙක් දන්න ප්‍රශ්නයක් ඒක. සංස්කෘතියෙන් එක්ක පැටලිලා තියෙනවා කියලා මේවා යම් දේවල්. ඉන්දියාවේ තිබිච්ච භාවනා ක්‍රම මේවත් පැටලිලා තියෙනවා මේක අස්සේ. ඒතකොට අනිත් ආගමත් එහෙමයි. අර ආගම් මේ ආගම් යුදෙව් ආගම් මේව කවලම් වුණා ඒ සංස්කෘතිය තුළ. ඒ සාන්තුවරය මරුණට පස්සේ ඊට පස්සේ ඒව ලියනකොට අර කීටපු සංස්කෘතිය හිටපු මිනිස්සු ඒව දාලා ඒ සාන්තුවරයගේ නමින් ලිව්වා. ඒ නිසා මේ ભેද බින්න කරගන්න නෙමෙයි සියලු මිනිස්සු දැන් නූතනය කරගන්න ඕන. ඇත්ත හොයා ගන්න ඕන. ආගම් අල්ලගෙන කෑ ගහන්න නෙමෙයි තියෙන්න ඕන. ඇත්ත සොයා ගන්න ඕන ජීවිතේ. ජීවිතේ සැබෑ අරුත සොයා ගන්න, සැබෑ යථාර්ථය සොයා ගන්න ඕන. මේ ඔක්කොම මිනිස්සුනේ. මේ ඔක්කොටම එකම ලේ තියෙන්නේ. එකම මිනිස්සු තියෙන්නේ. හැබැයි මෙහෙම කියලා ඉවර වෙලා බුද්ධාගම වලපල්ලට දාලා මිත්‍යා දෘෂ්ටියට වැඩෙන්න ඉඩ දෙන්න එපා. බුද්ධහම නගා සිටවලා ඒ මිනිස්සුගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම කරන්න ඕන. නමුත් ඉතින් අපේ ඉන්න පාලකෝ හාමුදුරු ටික එකතු වෙලා අපි ඔක්කොම මිනිස්සුනේ අපි ඔක්කොම කමන්නේ නැහැ කියලා ඉන්නවා. තා 2040 50 වෙනකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දරට කපනවා. රුවන්වැලිසෑය ඩෝසර් කරනවා දකින්න හම්බෙයි. මේ යන විදියට කියනවා දර්ශනය හා ඥානය සහ විවෘත භාවය දැන් උදා වෙලා ඇති. ඔය වචන ඔක්කොම භාවිතා කර ඔබේ මනස ටෙස්ට් කරන්න. පරීක්ෂා කරලා බලන්න. මොකද මානසයේ ඇති වෙන කලම්බණය විද්‍යාඥයෙක් බලන්නේ සංයෝජ එකතු කරලානේ. එතකොටනේ මේක උතුරනවද පැහැෙනවද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්නේ. ඒ වගේ අපි මේ හැම වචනයක්ම ඔබට දාලා බලන්න වෙනවා. ඔබේ මනස උතුරන්නේ පැහැෙන්නේ කොහොමද කියලා බලන්න. බනින්න නැතුව මිනිස්සෙකුට කොහොමද තරහ යනවද කියලා බලන්නේ. දෘෂ්ටිගතවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද මේ මිනිස්සයා දෘෂ්ටිය මත තෙරපන්නේ නැතුව. අපිට මේ හැම දෙයක්ම කරන්න සිද්ධ වෙනවා. ඔබේ තෙරපීම කොහොමද බලන්න. ඒ නිසා ඔබට දැන් තෙරපෙන ස්වභාවයෙන් ඔබ ගැන අවබෝධ කරගන්න මං ගැන මුකුත් හිතන්න එපා. එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා.